නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ බික්ඛු පඤ්ඤන්නං පංචන්නං උපාදානක්ඛන්ධානං සමුදයං චද්ධකමං ච යතා භූතං පජානාති එත්තාවතා කෝ ආවුසෝ බික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, අපි මේ යෝගාවචර ආධුනික යෝගාවචරයන් සඳහා පැවැත්වෙන වැඩමුළුවේ මේ සඳහන් වෙන්නේ දේශනය ධර්ම දේශනයට කාලයයි. ඉතින් කෙටි ධර්ම දේශනයක් කිරීම තමයි අරමුණු කරගන්නේ. ඉතින් මේ සඳහා අපි මාතෘකා කරගත්ත කිංසුකෝපම සූත්‍රය, ඒක තමයි මාතෘකා වශයෙන් අපි දිගට දැන් දවස් දෙකක් විතර අපි දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකෙදී පොඩ්ඩක් මතක් කරගත්තොත් අදත් සම්බන්ධ වෙන යෝගාවචරයෙන් ඉන්නවා නම් ඒ කට්ටියන්ට තේරෙන විදිහට මොකද්ද මේ සඳහන් වෙන්නේ කියලා මේ කිංසුකෝපම සූත්‍රය දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කාලයේදී සිදුවෙන සිදුවීමක් ආරම්භය. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සාමින් වහන්සේ කෙනෙක්ට නැත්තම් මේ හාමුදුරු කෙනෙක්ට අපි දන්නවා මහණ වුණ පමණින්ම කය මහාන කරාට හිත පැවිදි කරන්නේ නැහැ. හිත පැවිදි වෙන්නේත් නැහැ. ඉතින් ඒක සඳහා ප්‍රයත්නයක් කළ යුතුයි සහ ඒක සඳහා තමයි සිවුරු දාගන්න කියන එක අපි හිතේ තබා ගන්න ඕනේ. නැත්නම් නිවන් දකින්න සිවුරු දාගන්න ඕනේ. ඉතින් ඒකෙදී ගොඩක් වෙලාවට අද සමාජයේ වුණත් පොඩි කාලෙදී පැවිදි කරනවා අපි දන්නේ නැහැ නිවනටද යන්නේ, නිවනද අරමුණු කරගෙන මේ පැවිදි වෙන්නේ කියන එක ඒ ස්වාමින් වහන්සේ දන්නෙත් නැහැ. ඒකින්ද යම්කිසි කාලයකදී මේ වගේ කෙනෙක්ට හිතුනොත් නිවන් දකින්න ඕනේ කියලා මේ චීවරය මහා අපිට උදව්වක් වෙනවා. නැත්තම් අපිට උපකාරයක් වෙනවා මේ චීවරය. ඉතින් එහෙම හිතිච්ච ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ කාලේදී මේ ස්වාමින්වහන්සේට හිතෙනවා මේ දස්සන සුවිසුද්ධිය මොකක්ද කියලා හොයන්න. නැත්තම් මේ සම්මා දිට්ඨිය නැත්තම් මේ සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද, නැත්තම් සෝවාන් වෙන්නේ කොහොමද කියන එක හොයන්න හිතෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලෙම භාග්‍යතුන් වහන්සේ ගාවට යන්නේ නැතුව තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහන එකම ප්‍රශ්නේ තමයි කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං හෝති තී. මේ දස්සන සුවිසුද්ධිය නැත්තම් මේ නිවන් දකින්න මොකද්ද ස්වාමීන් වහන්සේ කළ යුත්තේ? ඉතින් මේකෙදී පළවෙනි ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කරනවා, එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මුලින්ම අහපු ස්වාමීන් වහන්සේ යතෝ කෝ ආවුසෝ බික්කු චන්නම් පස්සායතනං සමුදයං චත්ත ගමං ච යතා භූතං පජානාති කියලා මේ පස්ස ආයතන, ස්පර්ශ ආයතන වල හිත තියලා නැත්තම් ඒ මානසිකාරය කරලා ඒකේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න මෙන්න මේ ස්පර්ශ ආයතනෙ හේතු කරගන්නව. නැත්තම් මේ රූප වේදනා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන මෙන්න මේ ආයතන වලින් එන අරමුණු ස්පර්ශය සිදුවෙන තැන හිත තියලා ඒකේ අත්ගමය සමුදය අත්ගමය නැත්තම් උදේ වය බලලා තමයි මේ දස්සන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා පළවෙනි ස්වාමීන් වහන්සේ කියනවා. ඊට පස්සේ මේ උත්තරය ටිකක් විස්තර වැඩි හින්දා මේ ස්වාමීන් වහන්සේ හිතනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා මේක විමසන්න ඕනේ කියලා දෙවෙනි ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලත් විමසද්දී ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ යතෝකෝ ආවුසෝ බික්කු පංචන්නං උපාදානක්ඛන්ධානං සමුදයං චත්ත ගමං ච යතා භූතං පජානාති. මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේම උපාදානස්කන්ධයේම උදේවය නැත්තම් සමුදය අත්ංගමය මේක බලලා තමයි යම් කිසි කෙනෙක් යථාභූත ඥාන දර්ශනයට ඇති කරගෙන මේ නිවන් දකින්නේ කියලා දෙවෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. මේක ටිකක් විස්තර අඩුයි, නැත්තම් මේක සමස්තය බැලීමක් තියෙනවා. මේක විස්තර අඩු ගතිය හින්දා මේ ස්වාමීන් වහන්සේට මේ උත්තරෙත් මදි හින්දා තුන්වෙනි ස්වාමීන් වහන්සේ ගාවට යනවා, ගිහිල්ලා අහනවා. අර ප්‍රශ්නේම අහනවා කොහොමද මේ දස්සන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා. කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං හෝති කියලා. ඉතින් මේ තුන්වෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යතෝ කෝ ආවුසෝ බික්කු
චන්නං චතුන්නං මහා භූතානං සමුදයං ච අත්තගමං ච යතා භූතං පජානාති කියලා මේ මහා භූත හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර මේ කය හැදිලා තියෙන මහා භූත හතර උදේවය නැත්තම් මේ විපස්සනා කරලා නැත්තම් මේක මනසින් දැකලා විපස්සනා විදර්ශනාවෙන් දැකලා මේ ඇති නැති වීම දැකලා ඒක හරහා ගිහිල්ලා තමයි දසන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා අර තුන්වෙනි සාමින්වහන්සේ සඳහන් කරනවා. නමුත් මේ පුද්ගලයාට මේ අහන සාමින්වහන්සේට මේක දැන් ආයේ නැවතත් විස්තර වැඩි ගතියක් තියෙනවා. දැන් එතකොට හතරකට බෙදලා මේකේ විස්තර බලන්න රූපය පිළිබඳව විස්තර වැඩි ගතියක් තියෙනවා. ඊට පස්සේ නැවත මොකද කරන්නේ? හතරවෙනි සාමින්වහන්සේ ගාවට ගිහිල්ලා අර වගේම කිත්තාවතනුකෝ ආවුසෝ බික්කුණෝ දසනං සුවිසුද්ධං හෝති තී කියලා අහනවා. මොකද්ද ඇවැත්නි මහණෙනි මේ කොහොමද මේ දසන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා අහුවට පස්සේ ඒ ස්වාමීන් කියනවා යතෝ කෝ ආවුසෝ බික්කු යං කිංචි සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මන්ති යතා භූතං පජානාති කියලා මේ ඇති වෙන සියලුම ධර්මතා නැති වෙන සියලුම ධර්මතා නැති වෙන ස්වභාවයෙන් ඇති බව දැනගෙන යතා භූත ඥාන දර්ශනය ඇති කරගන්න පුළුවන් කියලා මේ හතරවෙනි සාමින්වහන්සේ සඳහන් කරනවා. දැන් මේක ඊටත් වඩා විස්තර අඩු ටිකක් පුළුල්ව සමස්තය බැලීමක් හින්දා මේ සාමින්වහන්සේට මේ උත්තරෙත් මදි වෙනවා. මොකද මේ සාමින්වහන්සේ කාම භූමි, රූප භූමි, අරූප භූමි කියන ත්‍රි භූමික අරමුණු විපස්සනා කිරීම ගැන සඳහන් කරනවා. ඉතින් මේ විස්තරය අඩු හින්දා මේ පුද්ගලයාට ඒකත් මදිකමට යනවා භාගතුන් වහන්සේ ගාවට. ගිහිල්ලා භාගතුන් වහන්සේට සඳහන් කරනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මට මතුවුණා. මේ ප්‍රශ්නේදී මම කරේ මෙන්න මේ සාමින්වහන්සේ එක සාමින්වහන්සේ කෙනෙක්ගෙන් විමසුවා කොහොමද යථාභූත ඥාන දර්ශනයෙන් මේක ඇති කරගන්නේ නැත්නම් දර්ශන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා. ඉතින් පළවෙනි සාමින්වහන්සේ කිව්වා මෙන්න මෙහෙම සලායතන නැත්නම් පස්සායතන හරහා මේක නිවන් දකින්න ඕනේ. ඒක විස්තර වැඩි හින්දා මම දෙවෙනි සාමින්වහන්සේ ගාවට ගියාට පස්සේ මේ පංච උපාදානස්කන්ධය ගැන සඳහන් කරා. ඉතින් ඒකත් විස්තර අඩු හින්දා තුන්වෙනි ස්වාමීන් ගාවට ගියා. ඒ ස්වාමීන් කිව්වා මේ මහා භූත හතර විපස්සනා කිරීම නැත්නම් උදේවය දැකීමෙන් දසන සුවිසුද්ධිය ඇති කරගන්න පුළුවන් කියලා. ඒක රූපය ගැන විස්තර වැඩි හින්දා මම නැවතත් ගියා හතරවෙනි ස්වාමීන් ගැන සම්බන්ධ වෙන්න. ඉතින් ඒ ස්වාමීන් කියනවා මේ සියලුම ඇති වෙන ධර්මතා ඇති නැති වීම විපස්සනා කිරීමෙන් දසන සුවිසුද්ධිය ඇති කරගන්න පුළුවන් කියලා. මේ පුද්ගලයා භාගතුන් වහන්සේට සැලකරනවා. ඉතින් භාගතුන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේ මේ දේ කිව්වට පස්සේ භාගතුන් වහන්සේ කියන්නේ මේ හතර දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා නැත්තම් රහතන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා ගිය මාර්ගය නැත්තම් ඒ ස්වාමීන් වහන්සේලා වදපු විදසුන් ක්‍රමය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ හතර දෙනාම හරි මේ හතර දෙනාගෙන් කොයි මාර්ගයේ ගියත් තමන්ට දසන සුවිසුද්ධිය ඇති කරගන්න පුළුවන් කියලා මේ කියපු උත්තර හතරම ස්ථාවර කරනවා. නැත්තම් ඒක අනුමත කරනවා. ඉතින් ඒක තමයි මේකෙදි ඊට පස්සේ උපමා කීපයක් දෙනවා. එක උපමාවක් එරබුදු ගහ උපයෝගී කරගෙන හදන පාණ්ඩු රෝගයට හදන අරිෂ්ටයක් පිළිබඳ උපමාවක් අරගෙන ඒක මම පැහැදිලි කරා. ඊට පස්සේ තවත් උපමාවක් තියෙනවා. ඒක ඉදිරියේදී සඳහන් කරනවා මේ කොහොමද මේ හයම මේ හතරම සම්බන්ධ කරලා මේ ආයතන 6යි කොහොමද මේ නිවනයි මේක සම්බන්ධ කරන්නේ නැත්නම් විපස්සනාව සමතේ කියන්නේ මොකද්ද කියන එක ලස්සන උපමාවක් සඳහන් කරලා අවසන් කරනවා සූත්‍රයේ. ඉතින් ඒකෙදි ඒ දක්වාම දිගහැරෙන මේ සූත්‍රයේ අපි ගිය සතියේ සඳහන් කරන්නට යෙදුනේ මේ පස්ස ආයතන කියන්නේ මොකද්ද? මේ පස්ස ආයතන හරහා කොහොමද අපි විපස්සනාවක් නැත්නම් භාවනාවක් කරන්න කියලා. ඊට පස්සේ තියෙන දෙවෙනි ස්වාමීන් කියන පංච උපාදානස්කන්ධය සමුදය අත්ංගමය බැලීම තමයි අද කතා කරන්න තියෙන්නේ, අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මම ගිය සතියේ කරපු ඒ පස් ආයතන ගැනත් කෙටි හැඳින්වීමක් කරගෙන නැත්නම් ඒකේ සඳහන් කරන්නට යෙදුණු කරුණු සහ නොයෙදුණු කරුණු පොඩ්ඩක් මතක් කරගෙන මේ පංච උපාදානස්කන්ධයට කොහොමද අපි මේක ගලපන්නේ කියලා අපි පොඩ්ඩක් ප්‍රායෝගිකව මේක පැහැදිලි කරන්න මාත් උත්සාහ කරනවා. අපි බලමු පුළුවන් තරම් මේ ගැඹුරු කරුණු කොහොමද අපි මේක ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගලපන්නේ කියලා උත්සාහයක අපි නියැලෙනවා. ඉතින් අපි ඒක බලමු කොච්චර දවරට තේරුම් ගන්න හැකියාව තියෙනවද කියලා. ඉතින් මේකෙදි ස්පර්ශ ආයතනය කියන්නේ අපි මදුපිණ්ඩික සූත්‍රයේ අපි
කතා කරන්න යෙදුණා ගිය සතියේදී. ඒකෙදී මේ ඇසත් රූපයත් ඒ ඇසත් රූපයත් හින්දා හටගන්න චක්කු විඥාණය හින්දා තමයි ස්පර්ශය ඇතිවන්නේ කියලා සඳහන් කරගන්න යෙදුණා. ඉතින් මේක මෙහෙම කිව්වට ඇසත් රූපයත් කියන එක තේරෙන්න පුළුවන්. නමුත් මේ විඥාණය කියන එක හරිය අමාරුයි තේරුම් ගන්න. මොකද්ද මේක බැස ගන්නවා කියන්නේ නැත්තම් මේක ස්පර්ශයට හේතුවක් වෙන්නේ කොහොමද කියන එක අපිට පොඩි ප්‍රායෝගිකව ගන්න පුළුවන් ටිකක් අමාරු කරුණක්. ඉතින් ඒකෙදි පොඩ්ඩක් අපි ප්‍රායෝගික ජීවිතයේ සිදුවීමක් මතක් කරගත්තොත් අපි ආහාර ගන්න මොහොතක් පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ ආහාර ගන්න මොහොතේදී අපි ආහාර ටික අරගෙන ටීවී එක ඉස්සරහට හරි ගිහිල්ලා නැත්තම් තමන්ගේ තියෙන ජංගම දුරකථනය ළඟට අරගෙන ඒක ඔබ ආහාර ගන්න මොහොතක් හිතන්න. ඒක ඉතින් කාටත් සාමාන්‍ය පොදු දෙයක්. මේ විදිහට කරපු අවස්ථා තියෙනවා. මෙන්න මේ අවස්ථාවකදී අපි දැන් අපේ සාමාන්‍ය ජීවිතේ අපි ගත කරන්නේ සංස්කාරات එක්ක නැත්තම් අපි පරණ පුරුදු වලට අපි ඇති කරගන්නවා හිතේ ඇතුළත කතාවක්. ඒ හිතේ ඇතුළත කතාව මනසින් ඇති කරන්නත් පුළුවන්, වචනෙන් ඇති කරන්න පුළුවන්, ක්‍රියාවෙන් ඇති කරන්නත් පුළුවන්. ඒ සංස්කරණයක්. මෙන්න මේ සංස්කරණත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ සංස්කරණත් එක්ක එක දේවල් හිතා එක දේවල් කතා කර ඇතුළතින් පුදුමාකාර විදිහට කතාවත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මේවට කියනවා සංස්කාර කියලා. මේ සංස්කාර ඇති වෙන්න හේතු වෙන්නේ අපේ තියෙන මෝඩකම නැත්තම් මේ දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මනසේ ඇති වෙන ධර්මතා ඒවට ආත්මයක් දීලා ඒවත් එක්ක කතාවක් හදීම තමයි අපේ තියෙන මෝඩකම නැත්තම් අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව හින්දා තමයි මේ තණ්හාවත් එක්ක අහුවෙච්ච මේ සංස්කාර ඇතිවීමට හේතු වෙන්නේ. ඉතින් මේ සංස්කාරයත් මෙහෙම තියෙද්දි අපි ආහාරයක් ගද්දි අපේ ගොඩාක් වෙලාවට අපේ දිවට හිත යනවා. නැත්තම් ඒ ආහාරය ගද්දි ඒකේ තියෙන රසට ඌමනාව තමයි ගොඩක් වෙලාවට ආහාර ගැනීමට හේතුව වෙලා තියෙන්නේ. නැත්තම් අපි ඛණ්ඩ තමයි ඉපදිලා තියෙන්නේ කියලා වගේ තමයි අපේ සාමාන්‍ය ජීවිතේදී අපි ගත කරන්නේ. නැත්තම් මේ ජීවත් වෙන හින්දා ආහාරයක් ගන්නවයි කියන එක අපිට ගොඩක් වෙලාවට මතකට එන්නේ නැහැ. ඉතින් ඒක සඳහා තමයි ප්‍රත්‍යක්ෂා කියලා ආහාර ගන්න දානේ වළඳන්න කියලා භාග්‍යවතුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදිත් බොහෝම අමාරුයි මේ ප්‍රත්‍යක්ෂාව මේ වළඳද්දී මේ ටික මතක් කරන්න. මොකද මේක මේ ඉඳුරන් පහම පිනවන අවස්ථාවක්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි සංස්කාර කර මේ ආහාරය ගද්දී අපි එකපාරට ටීවී එකේ අපිට ආසම පුද්ගලයෙක් නැත්තම් ආසම දර්ශනයක් ටීවී එකේ යනවා. නැත්තම් ෆෝන් එකේ ආසම පුද්ගලයෙක් කෝල් එකක් දෙනවා නැත්තම් මැසේජ් එකක් එවනවා, chat කරනවා, මොනවා හරි දෙයක් ෆෝන් එකේ හරි රූපවාහිනිය හරි සිදු වෙනවා. ඉතින් මේකෙදී අපි අර දිවේ තියෙන දිව්‍ය සංස්කාර කර මොඩ විදියට මෙයා ගන්න ආහාරය ආසාවෙන් ගන්න ආහාරය ගද්දී එකපාරට අර ඇහෙන් ගන්න රූපයට හිත යනවා. මේකට කියනවා අර හිත ගියා කියලා. අපි සඳහන් කරනවා ටීවී එකට හිත ගියා. ඒ ටීවී එකට හිත ගියාට පස්සේ අපිට රස දැනෙන්නේ නැහැ. ටීවී එකට හිත ගියාට පස්සේ අපිට රස දැනෙන්නේ නැහැ. සමහර ලාවට පොඩි ළමයි ආහාර ගන්නවා කාටුන් බල ඇත්තටම රැයට කෑවද කියලා මතක නැති ළමයි අහලා තියෙනවා අම්මේ මම රැයට කෑවද කියලා රැය 11ට 12ට. ඉතින් මතක නැහැ අර 9ට 10ට කෑවා කියලා. ඉතින් අන්න ඒ වගේ අර ටීවී එකට ගියාට පස්සේ අපේ හිත ගියා කියලා කියනවා. ඒ යන්නේ මොකද්ද? අර ඇහැ හරහා රූපයට. මෙන්න මේ හිත ගියා කියන එක තමයි මේ විඥානය බැසගත්තා කියන්නේ. නැත්තම් මේ ඇසත් අර රූපයත් හින්දා විඥානය ඒ දෙක ගැටලනවා. මේ දෙපැත්තක තියෙන දෙයක් ගැටලීම තමයි විඥානයේ තියෙන මේ දෙබිඩි ක්‍රියාව මේ කරන්නේ. ඉස්සල්ලාම මේ තමන්ගේ ඇහැ මගේ ඇහෙන් මම මේ දකින්නේ, මගේ ආත්මයෙන් මගේ ඇහෙන් මම මේ දකින්නේ කියන එක මගේ හිත ගියා, මගේ හිත ටීවී එකට ගියා, මගේ හිත රූපයකට ගියා කියන අර මගේ හිත ගියා කියන එක තමයි මේ විඥාණය බැසගත්තා කියන්නේ. ඒත් පස්සේ තමයි ඒ රූපයට නැත්තම් ඒ ටීවී එකට නැත්තම් ෆෝන් එකට හිත ඇහැ ගියා නැත්තම් හිත ගියා කිව්වට පස්සේ තමයි ස්පර්ශ වෙන්නේ ඒකේ තියෙන දේවල්. මෙන්න මේක තමයි විඥානයේ ක්‍රියාව. මොකක් හරි කරන ඉන්න ගමන් අපේ තියෙන ආයතනයක් හරහා එන අරමුණු වලට හිත බැඳ ගැනීම නැත්තම් හිත ඒ සඳහා දැන ගැනීමෙන් ස්පර්ශය සිදු කිරීම. ඔච්චරයි විඥාණයෙන් කරන්නේ. ඊට පස්සේ ස්පර්ශය සිදු වුණාට පස්සේ අන්න එතන ඉඳන්
අර ස්පර්ශයේ හින්දා වේදනාවක් හට ගන්නවා, වේදනාව හින්දා සංඥාවක් හට ගන්නවා, සංඥාව දැන ගැනීමෙන් ඒ සංඥාව හින්දා විතර්කයක් ඇති වෙනවා, මේ විතර්ක හින්දා මේ ප්‍රපංච ඇති වෙනවා. මේක තමයි මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙන්නේ. අන්තිමට ප්‍රපංචයෙන් තමයි නැවතින්නේ. ඒක මනසින් විඳිනවා. අර ටීවී එකෙන් දැක්ක දේ ගොඩාක් මනසින් මනෝද්වාරයෙන් තමයි ගොඩාක් රස විඳීම ඊට පස්සේ සිදු වෙන්නේ. ඒ රූපත් අරගෙන අපේ හිතේ තව ඇතුළත තියෙන මනසේ තියෙන රූපත් අරගෙන මේක සම්බන්ධ කරලා ලොකු කතාවක් හදලා අන්තිමට කාලෙ වෙනකන් දන්නේ නැහැ, අත හොදනකන් දන්නෙත් නැහැ මොකද සිදුුනේ කියලා. ඉතින් අන්න ඒ தത്വෙට ප්‍රපංචය හරහා මේක කෙලෙස් වගුරන ස්වභාවයට නැත්තම් සංස්කරණය සිදු කරන පැත්තට යන ගමන තමයි අපේ සංසාරේ කියන්නේ. ඉතින් අන්නේ ඒ විදිහට ප්‍රපංච වලට ගියාට පස්සේ නැවත සංස්කාර වලට යට වුණාට පස්සේ නැවතත් අපි රූපයකට හරි සද්දයකට හරි හිත ගියාට පස්සේ ওই විදිහටම දිගටම කරන එක තමයි අපේ සාමාන්‍ය සංසාරයේ යනවයි කියන්නේ නැත්නම් ජීවිතය කියන්නේ. ඉතින් මේකෙදි කොහොමද අපි මේක නිවන සඳහා යොමු කරගන්නේ නැත්නම් මේ කොහොමද අපි මේ සංසාර ගමන කෙටි කරන පැත්තට මේ යන්නේ කියන එක නැත්නම් මේ පටිසෝතගාමී පිළිවෙල බොහෝම අමාරුයි තේරුම් ගන්න සහ මේක පුහුණු කරන්න. ඉතින් අන්න ඒකෙදි තමයි මෙන්න මේ එක ස්වාමීන් කෙනෙක් කියන්නේ මෙන්න පස්ස ආයතනය තමයි ඒ ස්වාමීන් වහන්සේ යොදාගත්තේ මේ නිවන් දකින්න කියලා. ඉතින් අපිත් දැනගන්න ඕනේ මේ පස්ස ආයතනය කොහොමද අපි මේ නිවනට යොමු කරන්න කියලා ආධුනිකයෙක් සඳහන් කරොත් මුලින්ම අපි තැනකට වෙලා ඉඳගෙන නැත්තම් මේ අපි ඇවිදින ගමන් තැනක සක්මන් කරන්න අපි තැනක් යොදාගෙන දෙපැත්තට ඇවිදින ගමන් නැත්තම් ඉඳගත්තට පස්සේ අපි කරන්න ඕනේ ගොඩාක් වෙලාවට මේ ප්‍රපංච වල තමයි S2 වහගත්තට පස්සේ නැත්තම් පටන් ගත්ත ගමන් ගොඩාක් වෙලාවට ප්‍රපංච වල තමයි නැත්තම් මේ හිතේ ඇතුළත කතාවේ නැත්තම් මනසේ සිදුවෙන කතාවේ තමයි අපේ හිත තියෙන්නේ නැත්තම් විඥානය වැසගෙන තියෙන්නේ මේ අභිරමණය කරන, අභිවදනය කරන, අභිනන්දනය කරන අරමුණුත් එක්ක නැත්තම් ඇතුළත සංස්කරණයක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ වේගය පුදුමාකාර වේගයකින් ජවනසිත ඇති වෙනවා. පුදුමාකාර උපමාවක්වත් සඳහන් කරන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මේ පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අත්තට පැන මේක බොහොම වේගයෙන් මේ ඇතුළත කැරකෙන දියසුලියක්. ඉතින් මේ වේගයත් එක්ක භාවනා කරනවයි කියන එක හරි නැත්නම් සතිය පිහිටනවයි කියන එක පුදුමාකාර අමාරුවක්. ඉතින් මේකෙදි අපි කියනවා මෙන්න මේ ආයතන පස්ස ආයතන ප්‍රයෝජනයට ගද්දී අපිට මුලින්ම මේ ආයතන සියල්ලම විපස්සනා කිරීමේ හැකියාව බොහොම අල්පයි. නැත්තම් ඒ තරම් තීක්ෂණ ප්‍රඥාවක් අපිට නැති වෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මේ පස්ස ආයතන 6න් එක ආයතනයක් ඉස්සර කරගන්නවා. මොකද්ද? කයේ තියෙන කය සහ පොට්ටබ්බ කියන මෙන්න මේ කයේ දැනීම මුල් කරගෙන අපි මේ ස්පර්ශය තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒකට අපි කරන්නේ ඉඳගත්තා හෝ ඇවිදින වෙලාවක හෝ සක්මනක අපි කයට පුළුවන් තරම් අවධානය යොමු කරනවා. කයට අවධානය යොමු කරාට පස්සේ අපේ කයේ දැනෙන දැනීම් ස්වභාව ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඇඳගෙන ඉන්න ඇඳුම් තද වෙලා තියෙන තද ගති, ඊට පස්සේ අපේ ශරීරයේ බිමට තද වෙලා තියෙන නැත්නම් ඉඳගෙන ඉන්න ආසනයට තද වෙලා තියෙන තද ගති දැනෙන්න පුළුවන්, සැහැල්ලු ගති දැනෙන්න පුළුවන් මේ කය ඇතුළත. ඊට පස්සේ මේ කයේ ස්වභාවිකව ගන්න හුස්ම රැල්ල අපිට හොඳට දැනෙන්න පුළුවන්. ඒක සියුම්ම නාසිකාග්‍රේ හරි, පපුවේ උස් පහත් වීම හරි, උදරයේ පිම්බෙන හැකිලෙන ස්වභාවය හරි මොනවම් හෝ මේ කයෙන් දැනෙන ස්පර්ශයකට අපිට හිත යවන්න පුළුවන්. ඒක තමයි අපි මුලින්ම පටන් ගන්න ක්‍රමය. එතකොට මේ කයේ දැනෙන දැනීම් ස්වභාවයත් එක්ක අපි එතකොට හිත ඒකට බඳවලා තිබ්බට පස්සේ ප්‍රධාන දේ තමයි අපේ පුරුද්දට නැවත නැවත අර සද්දවලට, සිතවිලි වලට, රූපවලට නැත්නම් හිතේ ඇති වෙන ධර්ම මනසේ තියෙන සිතවිලි වලට හිත යන්න පුළුවන්. ඒක හරහා ගිහිල්ලා නැවතත් ටිකකින් තමයි ආයේ කයට එන්නේ. ඉතින් මේකෙදි අපි සිදු කළ යුත්තේ පොඩි මානසිකාරයක් සිදු කරනවා. ඒ සිදු කරන්නේ ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා අපි හුස්ම ගන්නවා, පිට කරනවා, පටිසම්භිදා මග්ගයේදී සඳහන් කරනවා මේ හුස්ම ගද්දී 1 ඉඳන් 8ට ගණන් කරන්න පුළුවන් තරම ගණන් කරලා ඊට පස්සේ හුස්ම පිට කරද්දිත් ගණන් කරලා ඒ විදිහට පොඩි මානසිකාරයක් අපි යොදා ගන්නවා මුලින්ම ආධුනිකම යෝගාවචරයට. මේක හිත ගොඩාක් පිට යනවා නම් මේකේ අරමුණේ තියාගන්න බැයි නම් නැත්නම් අපි ගමන් කරද්දී අපි සක්මන් කරද්දී වම දකුණ කියලා මෙනෙහි කිරීමක් සිදු කරනවා. මෙන්න මේ මෙනෙහි කිරීම සිදු කරන්නේ වෙන මොකටවත් නෙමෙයි අර ප්‍රපංචවල වේගය නැත්නම් දියසුලියක්
වගේ වේගෙන් කැරකෙන අපේ හිතවිලි ඇතුළත සංස්කරණය ඇතුළත කතාව මනසේ කතාව ඇතුළත වචනය පොඩ්ඩක් නවත්ලා ගන්න නැත්නම් ඒක අපි බ්‍රේක් එකක් ගහගන්න ඒ වේගය අඩාල කරගන්න තමයි මේ වගේ මානසිකාරයක් ගන්නෙ. නමුත් ඒක එන්න දියුණු වෙන්න මේ මානසිකාරය ටික හැලීගෙන යන මානසිකාරයක්. ඉතින් මේක ගත්තට පස්සේ හොඳට තේරෙනවා නැවත කයට විතර්ක කිරීමේ හැකියාවක් මෙන්න මේ මානසිකාරය තුලින් සිදු කරන්න පුළුවන්. නැත්තම් හුස්ම ගන්නවා පිට කරනවා එහෙම මෙනෙහි කරන්න අපේ අර ප්‍රපංච අඩු වෙලා අර ගන්න හුස්මට සහ පිට කරන හුස්මට ගොඩාක් හිත ලං වෙනවා. ඒ ලං වුණාට පස්සේ අපිට පුළුවන් අර මානසිකාරය පොඩ්ඩක් අයින් කරලා වම දකුණ අයින් කරලා මේ කකුලෙන් දැනෙන්නේ යටිපතුලෙන් මොනවද දැනෙන්නේ. එතකොට ගල් පෑගෙනවා, වැලි පෑගෙනවා, තනකොළ වල සිනිඳු ගතිය, සිමෙන්තියේ තියෙන සීතල ගතිය, ටයිල් පොළවේ තියෙන ඇලෙන ගතිය, සීතල ගතිය මේ වගේ කයට යටිපතුලට සක්මන් කරනවා නම් යටිපතුලට දැනෙන දේවල් එක්ක අපිට ජීවත් වෙන්න. ඊට පස්සේ ඉඳගෙන කරන පරියන්ක භාවනාවක් නම් හුස්ම රැල්ල දැනෙන්න පුළුවන්, ගන්න හුස්ම හීතලට දැනෙන්න පුළුවන්, පිට කරන හුස්ම ඇඟේ තියෙන රස්නියත් එක්ක එළියට යද්දි රස්නේ ගතිය දැනෙන්න පුළුවන් නාසිකාග්‍රේට. නැත්තම් බඩ පිම්බෙන හැකිලෙන ස්වභාවය, පිම්බෙද්දි බැලුමක් පිම්බෙනවා වගේ, හැකිලෙද්දි බොහොම කෙටියෙන් හැකිලෙන ස්වභාවයක්. මේ වගේ අපි ඒක පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරලා ඊට පස්සේ මේකේ දැනීම් ස්වභාවයට හිත තිබ්බට පස්සේ මානසිකාරය ටිකක් අයින් කරලා මේක හොඳට දැනගන්න පුළුවන්. මෙන්න මේ පිම්බෙද්දි හැකිලෙද්දි මොනවද දැනෙන්නේ? නාහේ ගන්න හුස්ම පිට කරන හුස්ම ආනාපානයේ කවුරු හරි දැනෙනවා නම් ප්‍රකටව ඒක දිහා හොඳට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලද්දී අර ස්පර්ශ ආයතනයෙන් කය කියන ස්පර්ශ ආයතනය ප්‍රයෝජනෙට ගෙනල්ලා අපි අර වේගය අඩාල කරනවා. අඩාල කරාට පස්සේ හොඳට තේරෙනවා මෙන්න මේ කයේ ඇති වෙන ස්පර්ශයන් ඇති නැති වෙන ස්වභාවය. නැත්තම් යම් කිසි කෙනෙක් මුලින් කියනවා ආනාපානෙ හොඳට දැනෙනවා, ගන්න හුස්ම දිගයි නැත්තම් පිට කරන හුස්ම කෙටි නැත්තම් පිම්බෙන එක දිගයි වගේ තේරෙනවා, හැකිලීම කෙටි වගේ තේරෙනවා. මෙන්න මේ වගේ මේක තියෙන විපරිණාමය නැත්තම් වෙනස් වීම හොඳට යෝගාවචරයට තේරෙනවා. මේ තේරීම හරහා මේ යෝගාවචරය ඉඳගෙන ඉද්දි නැත්තම් සක්මන් කරද්දි එකපාරට රූපයකට හිත යනවා. නැත්තම් එතන තියෙන අපි වැලි මළුවක සක්මන් කර ඉද්දි අපි සක්මනේ යටිපතුලේ හිත තියාගෙන සක්මන් කරද්දි අපි එකපාරට වැලි පේනවා. ඒ වැලි පේන මොහොතක නැත්තම් ඉස්සරහා ඉන්න සතෙක් පේන මොහොතක අපේ හොඳට තේරෙනවා ටිකක් අර වේගය අඩාල කරපු පුද්ගලයාට තේරෙනවා දැන් යටිපතුලේ හිත නැහැ. යටිපතුලේ හිත නැහැ. දැන් මගේ හිත ගිහින් තියෙන්නේ ඉස්සරහා තියෙන රූපයකට නැත්තම් වැලි පොළවට නැත්තම් සතෙක්ට නැත්තම් සද්දයකට නැත්තම් මොනවා හරි සුවඳකට මේ හිත ගිහින් තියෙන්නේ. එතකොට අන්නේ ඒක ස්පර්ශ කරා කියන එක මේක හොඳට ටික කරපු යෝගාවචරයට මේක ටික ආධුනික යෝගාවචරය මේක ටික කරගෙන යන්න අර කයේ තියෙන ස්පර්ශයත් එක්ක සාපේක්ෂව පිටට ගිය හිත ඒ ස්පර්ශ කරන විදිහ විඥානයේ එක දෙකක් හදන හැටි මම සහ සද්දේ මම සහ රූපය කියන එක දෙකක් හදලා ඒක ඇතුළට රිංග ගන්න හැටි නැත්නම් හිත බැඳෙන හැටි හොඳට දැනගන්න පුළුවන්. ඒ බැඳිච්ච හිතත් එක්ක තමයි ඊගාවට කතාව හදන්නේ. නැත්නම් මේ කූඹියක් දැක්කම ඒ කූඹියව බේරලා කොහොමද මම යන්නේ කියන එක අර ස්වභාවයෙන්ම ඇති වෙනවා එතනින් එහාට කතන්දර ටික. ඉතින් මෙන්න මේ ස්පර්ශ ආයතනයේ හිත තියාගත්තට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් මේක වැඩ කරන විදිය දැක ගන්න පුළුවන්. ඒකට උපමාවක් දෙන්නේ මේ රූපය පෙන බුබුලක් වගේ මේ බොහොම අර පෙන අපි දැකලා ඇති පොඩි උන් අර සෙල්ලම් බඩුවක් තියෙනවා පෙන විදින එකක්. මේකේ පෙන එක පෙන බිබුලක් යද්දි තව පෙන බිබුලක් යටින් එනවා. මේ තරම් වේගයෙන් ඇති නැති වෙන ස්වභාවයක් ඒක මානසිකාරය කරන්න කියනවා. එහි පිල්ලමක් ගහන වේගයට වඩා වේගයකින් මේ මානසිකාරය හොඳට පවත්වන්න වෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ මේක හරියට මේ ඇහෙන් කොහොමද මේක ස්පර්ශ ආයතන හටගන්නේ කියලා. නමුත් මේක ඇතුළත සිද්ධිදාමයේ බොහෝම වේගවත්ම සිදු වෙනවා. තප්පරයට ලක්ෂ ගානක සිතුවිලි වලින් මේක වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ දැන ගැනීම දක්වාම මේ යෝගාවචරය දිගහැරෙනවා. එතකොට මේ මට්ටමටදී යෝගාවචරයට ගොඩාක් වෙලාවට කරන කතාවක් තමයි එක්ක එපා වෙනවා මේ මට්ටමට යද්දි එපා වෙනවා නැත්තම් ඔක්කාරයට එනවා නැත්තම් කලන්තෙට එනවා. මේක දරා ගන්න බැරි තරම් මේ වේග ශීඝ්‍රයෙන් මේක විපරිණාමයටපත් වීම දරන්න බැරි තරම්. නමුත් මේක තමයි උදේවය වශයෙන් අනිත්‍ය වශයෙන් දකින්න කියලා භාගතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ දක්වාම දිගහැරෙන එකක් තමයි මේ ස්පර්ශ ආයතන හරහා නිවන් දකින්න ක්‍රමය. ඉතින් අද කතා කරන්නේ මේ ස්පර්ශ ආයතනයත් එකක් තමයි මේ රූපය විඥාණය බැස ගැනීම නාම රූපය දෙක හරහා ඊට පස්සේ මේ ස්පර්ශ ආයතනෙන් පස්සේ
හටගන්න වේදනාවත් ඒ වේදනාවෙන් හට ගැනීම දැන ගැනීමේ ස්වභාවයේ සංඥාවත් ඒ සංඥා හින්දා ඇති කරන අපේ අවිද්‍යාව හින්දා ඇති කරන මේ සංස්කරණය නැත්තම් මේ රූපයට මෙහෙම කළ යුතුයි මෙහෙම විදිහට කතා කර යුතුයි කියලා ඇති කරන සංස්කරණ ස්වභාවයත් නැවත ඒක හරහා විඥානය පෝෂණය කිරීමත් නැත්තම් නැවත නැවත එන රූපයත් මේ වේදනාව සංඥාත් සම්බන්ධ කරගෙන මේ ස්කන්ධ පහ සම්බන්ධ කරගෙන උපාදානය කරගෙන අපේ ජීවිත කෘත්‍ය කරලා සංසාර ගමන යන එක තමයි මේ තියෙන සිදුවීම තමයි දැකගන්නේ විදර්ශනාවෙන්. එතකොට ඒ පුද්ගලයා පොඩ්ඩක් රූපය කියන එක මේ විදිහට සලආයතන නැත්නම් පස් ආයතන විදිහට මේ 6ට බෙදලා ඒ 6 බලනවට වඩා ඒ රූපය කියන එක පැත්තක් දාලා නැත්නම් ඒ වෙලෙට එන සද්දේ විතරක් අරගෙන ඊට පස්සේ මේ සද්දේ හින්දා අපිට ඇතිවෙන වේදනා ස්වභාවය නැත්නම් වේදනාව කියන එක ගත්තොත් ටිකක් විස්තර කරොත් අපේ කයේ දැනෙන වේදනාව දුක්ඛ කියලා සඳහන් කරනවා. නැත්නම් මේ අපි ගොඩාක් වෙලාවට යෝගාවචරයේ කතා කරන වේදනාව කියලා කයේ ඇති වෙන දුක්ඛ වේදනාව. ඊට අමතරව තියෙනවා මේ හිතේ ඇති වෙන දෝමනස්ස ස්වභාවය. හිතේ ඇති වෙන දෝමනස්සේ විදීම් ස්වභාවයේදී දෝමනස්ස ස්වභාවය. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් කයේ ඇති වෙනවා සුඛ කියන ස්වභාවය. හිතේ ඇති වෙනවා සෝමනස්ස ස්වභාවය. මෙන්න මේ දෙක තමයි මේ සතුට කියන එකට දුක සතුට කියන එකට හඳුන්වා දෙන ක්‍රම 4. ඊට පස්සේ ඊට අමතරව තියෙන උපේක්ෂාව. ඉතින් අපිට ගොඩාක් වෙලාවට මේ දුක වේදනාව කියන එක හොඳට තේරෙනවා තුවාලයක් වුණාම නැත්තම් අසනීපයක් වුණාට පස්සේ කයේ තියෙන දුක ස්වභාවය හොඳට තේරෙනවා. සතුටු වුණාට පස්සේ කයේ තියෙන හිත ගත්තට පස්සේ භාවනා කරද්දී කයේ තියෙන සැහැල්ලු ස්වභාවයත් තේරෙනවා. ඒක සුඛ. ඊට පස්සේ අපිට අපි කැමති නැති පුද්ගලයෙක් දැක්කාට පස්සේ හිතේ ඇති වෙන නිකක් නුරුස්සනා ස්වභාවයේ දෝමනස්සේ නැත්නම් ඒ වගේම සතුටු වෙන පුද්ගලයෙක් දැක්කට පස්සේ ඇති වෙන ස්වභාවයේ සෝමනස්සේ. ඊට අමතරව උපේක්ෂා සහගත සිතුවිලි ගොඩාක් තියෙනවා. නමුත් අපිට ඒක ගෝචර වෙන්නේ නැහැ. බොහොම අමාරුයි අල්ලගන්න. අන්න ඒ සඳහා තමයි මේ භාවනාව ටික කරගෙන යන්නේ. ඉතින් අර ඒ වගේ රූපයක් දැකලා හෝ සද්දයක් දැකලා මේ වේදනාවත් එක්ක හොඳට ඉන්න නම් ගොඩාක් වෙලාවට මීටත් වඩා ප්‍රපංච අඩුවීමේ ස්වභාවයෙන් තව දිගට භාවනා කරගෙන යන්න අර ස්පර්ශ ආයතන විදර්ශනා කරපු පුද්ගලයාටම තේරෙනවා ටික මේ වේදනාව නැත්තම් හිතේ නුරුස්සනා ස්වභාවය මේ අකමැත්ත කැමැත්ත මේ එන අරමුණුත් එක්ක මේ ස්පර්ශ කරන අරමුණුත් එක්ක ඇති වෙන කැමැත්ත අකමැත්ත ඒවත් එක්ක ඇති වෙන සෝමනස දෝමනසය ටික අල්ලන්න පුළුවන් වෙනවා. ඒක නිකන් එදිනදා ජීවිතේදී කතා කරොත් අපි උදේ පාන්දර දකින්නවා අපි කැමති නැති පුද්ගලයෙක්. අපි අක්කමැතිම පුද්ගලයෙක් දැක්කට පස්සේ උදේ පාන්දරම අපිට ඒක හිතේ නිකන් නුරුස්සනා ස්වභාවයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා මූඩ් එක කියලා නිකන් අපි භාවිතා කරනවා. ඒ මූඩ් එක අප්සෙට් යනවා කියලා කියනවා. ඒ කියන්නේ දෝමනස්යක් හට ගන්නවා. ඊට පස්සේ අපිට එදිනදා ජීවිතේ හම්බෙන හැම පුද්ගලයෙක් දිහාම අපි නිකන් උදව් කරන්න එන පුද්ගලයාටත් නිකන් අර අපි නුරුස්සනා ස්වභාවයෙන් තමයි කතා කරන්නේ. නැත්තම් එයා පිළිබඳව රසාඤ්ඤතාවයක් අපේ හිතේ ඇති වෙන්නේ. අන්න ඒ වගේ මේ වේදනා ස්වභාවය අල්ලගත්තොත් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ දවස පුරා මේ කොහොමද අපි වේදනාව මාරු කර අපේ ජීවිතය ගත කරන්නේ කියලා. ඊට අමතරව සාමාන්‍ය ජීවිතයේදී ගොඩාක් උපේක්ෂා වේදනා එනවා අල්ලන්න අමාරුයි. ඉතින් මේක ටික අර දුක් වේදනාව ඇති නැති වෙන ස්වභාවය හොඳට විපස්සනා කරපු පුද්ගලයාට හිතේ තියෙන මේ දෝමනස ස්වභාවය ටික අල්ලන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙදි කරන අඳුනා ගැනීම තමයි පුදුමාකාර මායාකාර විදියට නැත්තම් මිරිඟුවක් වගේ සංඥාවෙන් කරන්නේ. අපි කලින් අදිවචන සම්පත්තියෙන් නැත්තම් අපිට කලින් කියලා තියෙන දේවල් වලින් සංඥා කරගෙන මිනුම් දඬු දාගෙන අපි එන වේදනා සහ ඒ රූප ඔක්කොම අපි නම් කරනවා. නැත්තම් අපි ඒවා සංඥා කරගන්නවා. මෙන්න මෙයා මෙහෙමයි, මෙයා තරහකාරයා, මෙයා හොඳ කෙනා කියලා අපි දාපු සංඥා ටිකෙන් ඒ සංඥා ස්කන්ධයෙන් තමයි මේ සියලුම දේවල් කරන්නේ. ඉතින් ඒකෙදි සාමාන්‍ය ජීවිතේ හැම කෙනාටම ලැබිච්ච අත්දැකීමක් වෙන්න පුළුවන්. හොඳටම අපි හිතාගෙන ඉන්නවා කෙනෙක් කියලාම කියපු එකක් හින්දා හෝ අපිට හිතච්ච දෙයක් හෝ තරහකාරයෙක් පිළිබඳ පුදුමාකාර තරහකින් ඉන්නවා. නැත්තම් දුරුස්සනා ස්වභාවයෙන් ඉන්නවා. හැබැයි ඉතින් මධ්‍යස්ථ තරහකාරයෙක්. ඉතින් මේ පුද්ගලයා ඇවිල්ලා උදව් කරාට පස්සේ අපිටම හිතෙනවා අනේ පව් එයා උදව් කරා. ඉතින් කොච්චර මම නරක විදිහට හිතන් හිටියද කියලා. අන්න ඒ වගේ මහා ඒ සංඥාව පුදුමාකාර විදිහට අර විඥානීය කියන දෙබිඩි පිළිවෙතට බෙදුම් වාදයට උදව් කරන සංඥාවක්. එක වෙලාවකට හොඳයි කියන නැත්තම් මේ භාවනා කරද්දී මధుරෙක් කෑවොත් මధుරුවට ගහන්න හිතෙනවා. ගැහුවට පස්සේ හිතෙනවා ඇයි ගැහුවේ කියලා. ඉතින් අර මధుරුවා කියන සංඥාවත් ඒ සද්දයත් එක්ක ඇස් දෙක වහගෙන හිටියත් මధుරුවා රූන් ගාදි මధుරුවෙක් තමයි හිතට මැවෙන්නේ. ඉතින් අන්න ඒ වගේ සංඥා ටික හදලා මෙයා පටලවලා
මෙයා කරන්නේ ඒ ස්කන්ධය හරහා අපි අවුල් ජාලයකට ඇදලා දාන එක. අන්නේ ඒ අවුල නැත්තම් ඒ මිරිඟුව ඊට පස්සේ ඇති කරන්නේ සංස්කාර. සංස්කාර සිදු වෙන්නේ අපිට පුරුදු විදිහට ඇති කරන කැමැත්ත අකමැත්තත් එක්ක ඇති කරන අපේ පුරුදු සංස්කාර කරන ක්‍රමයක් තියෙනවා. ඒකට වේදනාවයි සංඥාවයි ඇරෙන්න ඉතුරු චෛතසික කොහොම ඇති වෙන්නේ සංස්කාර ගොඩට තමයි දාන්නේ. කියන්නේ අපිට තියෙන කරුණාව, මුදිතාව, පවා හැම දෙයක්මත් සංස්කාර. ඉතින් මේ සියලුම සංස්කාර ඇති වෙන්නේ මෙන්න මේ වේදනාවත් මේ ස්පර්ශයත් හින්දා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. මේ ඇහෙන් රූපයක් දැක්කට පස්සේ, ඇහෙන් සද්දයකට හිත ගියාට පස්සේ, ඇහෙන් ගඳකට ස්පර්ශයකට හිත ගියාට පස්සේ ඒ ස්පර්ශයෙන් හින්දාම වේදනාවක් ඇති වෙනවා. ඒ ස්පර්ශයෙන් හින්දාම සංඥාවක් ඇති වෙනවා. ඒ ස්පර්ශයෙන් හින්දාම සංස්කාර නැත්තම් චේතනත් ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ ස්පර්ශය තමයි මුල් කරගන්නේ. ඉතින් ඒ විදිහට ඒ සංස්කාරත් ඒ සංස්කාර හරහා නැවතත් මේ විඥානේ අර ඒට යටත්ව නැවතත් මේ ගන්න රූප සද්ද දෙබිඩි නැත්තම් මම කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මම දකින රූපයක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට මැද පුරවීම නැත්තම් මේ මැද මැහුම දාන එක තමයි මේ විඥාණයෙන් කරන ක්‍රියාව කියලා අපිට හරි අමාරුයි තේරුම් ගන්න. ඒක සාමාන්‍ය ජීවිතේ හොඳට දැනගන්න පුළුවන්. අපි කවුරු හරි එක තරහ වුණාට නමුත් ඒ පුද්ගලයා ගැන අපි එදා ඉඳන් හිතන්නේ නුරුස්සනා ස්වභාවයට. නමුත් ඒ පුද්ගලයා ගත්තට පස්සේ නමුත් ඒ පුද්ගලයාට අපිත් එක්ක එහෙම තරහක් නැති වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතේ වෙන අපි හිතනවට වඩා වෙනස් විදිහකට යන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අන්න ඒක තමයි ඒ රූපය අපේ ඇතුළෙන නාම නැත්තම් අපේ ඇතුළත කෙලෙස් ස්වභාවයෙන් ඇති වෙන සංස්කරණයට ස්වායත්තයි නැත්තම් ඒක ශුන්‍යයි නැත්තම් කියනවා ඒ අපි හිතන විදිහට නෙමේ ඇතුළත රූපය එළිය රූපය බාහිර රූපය වැඩ කරන්නේ. නමුත් මේ දෙක ගැටලන එක තමයි විඥාණයෙන් කරන්නේ. ඒක මහා මායාකාරී විදිහට සිදු කරනවා. ඉතින් මේ දේවල් ඒ සියුම් විදිහට භාවනාවෙන් දැක ගන්න බෑ ප්‍රපංචයක ඉන්නකම්. අපි ගොඩාක් වෙලාවට මේ ප්‍රපංචය නැති කිරීම සඳහා පුදුවන් තරම් මේ විදිහට මානසිකාරය කරලා ඊට පස්සේ මේ දැනෙන ආනාපානය හරහා මේ ස්පර්ශය හරහා මෙන්න මේ වේදනාව සාමාන්‍යයෙන් දැන ගැනීම ඉබේ සිදුවෙන දෙයක්. නැත්තම් මේ ඉදිරියට යන ගමනේදී හැම යෝගාවචරයකටම වගේ ලැබෙන අත්දැකීමක් තමයි එකපාරට අපේ යටිපතුලට හිත යනවා. ඊට පස්සේ මුළු සමස්තයම පේන්න ගන්නවා. මේ පංචස්කන්ධයම සමහරවට gediya පිටින් සක්මන් කරනවා පේනවා. නැත්තම් පරියන්කෙදි මුළු ඇඟම දැනෙනවා. නැත්තම් සමහර කෙනෙක්ට මේ සිතුවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා, සද්දක් තියෙනවා. මේ කයත් දැනෙනවා. මේ ඔක්කොම තියෙනවා. නමුත් මේක බැලුවොත් ඒක වෙන් කරලා බලන්න පුළුවන්. නැත්තම් gediya පිටින්ම තියෙනවා මේ පංචස්කන්ධෙම. මේ විදිහට මේ දෙක මාරු වෙන එක. නැත්තම් මේ අංශුවකට හිත යන එකයි සමස්තයේ පේන එකයි මාරුවට යන්න පුළුවන්. ඒක අපිට ඕන විදිහට නෙමෙයි. ඒක අපේ තියෙන චරිත ස්වභාවය, අපි පුහුණු කරපු ස්වභාවයත් එක්ක යන ගමනක්. ඉතින් අපි එහෙක දෙයකට කැමති නම් එක ක්‍රමයකට කැමති නම් අනිත් ක්‍රමය අපිට නැත්තම් අංශුවක් බලන එකට කැමති නම් අපි සමස්තය දකිද්දී අපි පොඩි නිරුසනා ස්වභාවයක් එනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා. එතකොට අපි උත්සාහ කරනවා සමස්තය පේන වෙලාවෙත් අංශුව බලන්න. සමහර වෙලාවට සමස්තය පේන විදිහට gediya පිටින් සක්මන් කරනවා. මේ පරියන්කේදී මුළු කයම පේන්න ගන්නවා. මුකුත් වෙන් කරලා හඳුනා ගැනීමක් කරන්න බෑ. අන්න ඒ වගේ සමස්තය පේන වෙලාවට අපි නැවත ආනාපානෙ බලන්න යනවා නම් අන්න එතනදී අපි පටලවා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ දෙක දෙපැත්තට මාරු වෙවි පරියන්කෙදී යන්න පුළුවන්. ඊට පස්සේ අංශුවක් බලද්දී ඒකට අකමැති පුද්ගලයෝ අර සමස්තයටම නිකන් පොදුවේ ඔහේ නිකන් ඉන්න ස්වභාවයට යන්න උත්සාහ කරනවා. එතකොට පේන්නේ අපේ හිත නැවතත් ප්‍රපංච ඇති වෙන්න නැත්නම් සංස්කරණය සිදු වෙන්න පුළුවන් අර නුරුස්සනා ස්වභාවය කැමැත්ත අකමැත්ත මත. ඉතින් මේ විදිහට භාවනා කරගෙන යද්දී ඉදිරියට යන යෝගාවචරයට පුළුවන් දැනගන්න මෙන්න මේ විඥානීය බැස ගැනීම ටික දැන් රූපයකට හිත ගියාට පස්සේ ඇසත් රූපයත් එක්ක විඥානය හටගත්තට පස්සේ අර කනයි නහයයි ස්පර්ශයයි මනසයි ඔක්කොම අයින් වෙලා අර රූපෙට විතරක් හිත යනවා. නමුත් මේක දිගට භාවනා කරගෙන යන්න මේ විඥාණයට අර දෙපැත්ත කොටවන ගතිය නැත්තම් මේ රූපයේ තියෙන මම කියන ඇහි තියෙන මගේ ඇහින් මම දකින්නවායි කියන ගතිය අඩු වෙන ගතිය විඥාණය ටික ඒකට පෝර වැටෙන ගතිය අඩු වෙන හින්දා හැම යෝගාවචරයම ආධුනික යෝගාවචරයම ටික දැනෙන තැන ඉඳන් ටික නොදන්නා ස්වභාවයට නැත්තම් විඥාණය ටිකක් එයාව නිකන් අපි කියනවා පච වෙනව නැත්තම් එයාව නිකන් එයාට ඉන්න තැනක් නැහැ. එයා අසරණ වෙන මට්ටමටම භාවනාව යද්දී
මේක පුරුදු නෑ යෝගාවචරයට. යෝගාවචරය අහනවා මේතෙන් දැන් ආනාපානෙ නැතුව ගියා දැන් මම මොකද කරන්නේ? කය නොදෙනී යනවා දැන් මම මොකද කරන්නේ කියලා ටිකක් බය ගන්න ස්වභාවය, සැක හිතෙන ස්වභාවයක් යෝගාවචරයට එන්න පුළුවන්. නමුත් වෙන්නේ ටික මේ විඥාණයට පෝර වැටෙන ස්වභාවය අඩු වෙලා මේ විඥානීය ක්‍රියාවලිය ටිකක් අඩු වෙලා එයාගේ වේගය අඩු වෙලා එයාට රඟපාන්න ගන්න ප්‍රයත්න අඩු වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේක ඉබේ වැඩ කරන යන්ත්‍රයක් වගේ. නැත්තම් සක්මන් කරනවා රූකඩයක් ඇවිදිනවා වගේ. නැත්තම් පරියන්කේ කරනවා නිකාන් ඔහෙ ඉන්නවා රූකඩයක් වගේ. අර විඥාණයෙන් රසවත් භාවය නැත්තම් දෙපැත්ත කොටෝන ගතිය නැත්තම් ඒකේ විචිත්‍ර ගතිය අඩු වෙන හින්දා එන්න උපේක්ෂා වේදනාවකට නැත්තම් උපේක්ෂාවට තමයි හිත ටික ටික යන්නේ. මෙන්න මේ ගමන හරහා තමයි නිවනට යන්න පුළුවන්. ඒකෙදි තමයි මේ අවිද්‍යාව දැක ගන්න පුළුවන්. මේ රූපයක් කරා කොච්චර දුරට ප්‍රපංච හදනවාද කියන එක දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදියට සියුම් කරලා මේ විදියට සිත තැම්පත් කරපු කෙනෙක්ට විතරයි. ඉතින් ඒකෙදි භාගතුන් වහන්සේ බද්දේක රත්ත සූත්‍රයේ සඳහන් කරනවා මේ බද්දේක රත්ත කියන්නේ මෙන්න මේ අතීත පංචස්කන්ධයත් ඒක ගැන හිතන එකත් අනාගතයේ පංචස්කන්ධය සැලසුම් කරන එකත් අතෑරලා මෙන්න මේ වර්තමාන මොහොතේ තියෙන පංචස්කන්ධේ නිවෙන ස්වභාවයට මේ තැම්පත් වෙන ස්වභාවයට මේ පරියංග භාවනාවේදී සක්මන් භාවනාවේදී මේ ටිකක් තැම්පත් වෙන ස්වභාවයට ඇලිච්ච පුද්ගලයාට කියනවා ඒ පුද්ගලයා විරියෙන් සතියෙන් දිගට මේක උදේර මේක පුහුණු කරන්න නැත්නම් මේ සතිය වඩන්න පුද්ගලයාට මම බද්දේ කරත් කියලා කියනවා කියලා නැත්නම් මේ පුද්ගලයා අවසානයේ නිවන් දැකලා නැත්නම් රහත් වෙලා තමයි නවතින්නේ කියලා භාගතුන් සඳහන් කරන බද්දේ කරත් සූත්‍රයේදී මෙන්න මේ පංචස්කන්ධය ගැන හොඳට මේ උදේවය නැත්නම් මේ තේරුම් ගන්න පුද්ගලයාට නැත්නම් මේ විවේකයට ඇලිලා මේක දිහා හොඳට බලන් ඉන්න පුද්ගලයාට බද්දේ කරත් කියලා සඳහන් කරනවා කියලා බද්දේ කරත් සූත්‍රයේ සඳහන් කරන්නේත් මෙන්න මේ පංචස්කන්ධය ගැනමයි. ඉතින් මේකේ පංච උපාදානස්කන්ධය කොහොමද වැඩ කරන්නේ නැත්නම් මේ පංචස්කන්ධය නිතරම ඇති නැති වෙන ස්වභාවය අපිට එදිනදා ජීවිතයේදී විදර්ශනා කරන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒක සක්මනේදී සහ පරියන්කේදී ගොඩක් වෙලාවට මේක පුහුණු කරන්න ඒක සක්මන හරහා එදිනදා ජීවිතයට අරන් යන පාලමක් වෙනවා සක්මන. ඉතින් ඒකෙදි සක්මනේදී ඇස් අරගෙන කරන හින්දා ගොඩාක් මේ ඇසින් රූපයන ඒවා කනෙන් සද්ද ඇහෙන ඒවත් මනසින් ඒ ධර්මතාව වැඩ කරන ඒවත් එක්ක මේ කරුණුත් එක්ක සක්මන් කිරීම තුලින් ඒකෙන් ලැබෙන සතිය සමාධිය වහා රුකුලක් වෙනවා එදිනදා ජීවිතයේ වැඩ කටයුතු වලටත් තමගේ සතිය නැත්තම් මේ සමුදයත්ත ගමේ බැලීම සඳහා හොඳ පාලමක් වෙනවා මෙන්න මේ සක්මන් භාවනාවත්. ඉතින් ඒකින්ද මේ විදිහට ලෝකේ දකින්න නැත්තම් මේ විදිහට ප්‍රපංච අඩු කරලා මේ යථාභූත ඥාන දර්ශනේ නැත්තම් මේ ඇත්තටම ඇතුළත සිදුවෙන්නේ මොකද්ද නැත්තම් මේ හිත යන්නේ කොහොමද මේ තැන් වලට ගිහිල්ලා ඒ දේවල් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ කොහොමද කියන එක හොඳට විපස්සනා කරන්න මේක ටික ආධුනික යෝගාවචරයට තියෙන්නේ මේ කරන දේම මේ කයටම හිත අරගෙන පුළුවන් තරම් මේකත් එක්ක තනි වෙලා මේකේ වේගය අඩාල කරගෙන පුළුවන් තරම් මේකේ තියෙන ඇති නැති නැත්තම් ඇත්තටම සිදුවෙන්නේ මොකද්ද කියන එක නිරීක්ෂණය කිරීම පමණක් සිදු කිරීම තමයි අපිට ආධුනික යෝගාවචරයට දෙන උපදේශය. ඉතින් එන්න ඊට පස්සේ පුළුවන් අපිට මේ සමස්තය දැක්කගෙන මේකේ මොකද්ද වෙන්නේ කියන එක හොඳට ප්‍රඥාවට ගෝචර වෙන විදිහට සිදුවෙන. ඒක අපි කරන දෙයක් නෙමෙයි සිදු වෙන දෙයක්. ඉතින් අන්නේ සඳහා අපිට කළ හැක්ක තමයි මෙන්න මේ පව් දේවල් අයින් කරලා සබ්බපාපසා කරනම් කිදි හැටියට ඒ ටික අයින් කරලා ඊට පස්සේ කුසල සුපසම්පදා කියන විදිහට මේ කුසලය මේ සතිය කොහොමද දිගට වඩන එක විතරක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉබේම සච්චිත්ත පරියෝදාපණං අපි හිත දමනය කර ගැනීමට පුරුදු වෙලා මේක ටික අර නිවෙන පැත්තට නිවනට අරහත්වයට ටිකට ලං වෙන ක්‍රමයක් තමයි මේක සඳහන් කරන්නේ. ඉතින් ඒක ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් නමුත් මේ තෝරාගත්ත විස්තර ටිකක් තියෙනවා. ඒ ටික විතරයි මේ සඳහන් කරන්නට යෙදුනේ. නමුත් ඒකටවත් වෙලාවක් මදි. ඉතින් ඒකින්ද මම අද දවසේත් මේ සඳහන් කරන්න යෙදිච්ච මේ දේවල් ටික ආධුනික යෝගාවචරයට පොඩ මේ දේවල් ඇතුළත් විය යුතුයි. ඒකෙන් තමයි සුතමේ ඥානීය වර්ධනය වෙන්නේ. ඒකම චින්තාමය ඥානයටත් භාවනාමය ඥානයටත් පිහිට වෙනවා. ඉතින් ඒක සඳහා මේ ප්‍රායෝගිකත්වයේ මුල් කරගෙන මේ ගමන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අද ධර්ම දේශනාව අවසන් කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට ඊටමත් පිං අපිට ඊට වටිනා ධර්ම දේශනාවක් අහන්න සැලැස්වාට
අපේ පංචස්කන්ධය අපි කොහොමද අපේ භාවනාව හා සම්බන්ධ කරගන්නේ කියන උපදෙස් අපිට වහන්සේගෙන් ලැබුණා. දැන් මම මේ උපදෙස් පත්‍රිකාවක් භාවනාව පිළිබඳ සකස් කර ඇති උපදෙස් පත්‍රිකාවක් මම chat section එකේ ඉංග්‍රීසි සහ සිංහල ඒ ෆයිල්ස් දෙකම ලෝඩ් කරලා තියෙනවා. මම එහෙනම් දැන් මේ අපේ නදීප් මහතාට අද දිනට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ඇහෙනවා මේ අපේ කුසල හාමුදුරුවෝත් ඇවිල්ලා ඉන්නවා ළඟින්. ඉතින් අපි ආරාධනා කරමු කුසල ස්වාමීන් වහන්සේටත් උදව් කරන්න කියලා. අනස ගෞරවයෙන් පිළිගන්නවා. එහෙනම් හොඳයි අපිට තව වැඩිපුර ප්‍රශ්න ටිකක් අහන්න. අනිවාර්යයෙන්. අද ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා 3ක් ලැබී තිබෙනවා. ඊට අමතරව chat section එක through එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මම ලිඛිත වාර්තා වලින් ආරම්භන්නම්. පළවෙනි වාර්තාව නමස්කාර වේවා ගුරු හිමියනි, අවසරයි. උදෑසන පැයක පමණ පරයන්කේ ආනාපාන සතිය. ආශ්වාසය ප්‍රාශ්වාසය රළු බැවින් ඊතා සුමට කෙටි බවට පත්ව සියුම් වී නොදැනී ගියේය. ඒ දෙසම අවධානයෙන් සිටින විට නැවතත් සියුම්ම ආශ්වාස ප්‍රාශ්වාස කීප විටක් ඇති වී නැති වී ගියහ. ඒ ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී යන විට ශරීරයේ දෙපස යාන්ත්‍රමට පැද්දේ සෙලවේ. තවද ගරු ස්වාමින් වහන්සේ මේ දෙසම බලා සිටින විට ආශ්වාසය වන විට බැලුමක් පිම්බෙන වාසයේද හැකිලෙන වාසයේද දැනේ. තවදුරටත් මෙතන රැඳී සිටින විට ශරීරයේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම වායෝ ධාතුවෙන් පිරේ. තවත් විටක හැකිලේ. මේ බැලුනේ වන්දය පටලයක් මෙන් පිම්බෙන විට ඇදෙන අයුරුත් හැකිලෙන විට වාතය අඩුවන බවක් දැනේ. සිතිවිලි හඬ වේදනාවලින් සැනසීමක් දැනේ. ඒ අවස්ථාවේදී මෙතන හටගන්නේ මුළු ශරීරයේම වායුන් පිරෙන විට තන තන වේදනාය එය ඇතිවෙන නැතිවෙන අයුරින් සියුම්ව දැනේ. මේ පිටතින් එන වාතය නිරායාසයෙන් ඇතිළුව නිරායාසයෙන් පිටවේ. එයට අනුරූපව බැලුමක්සේ මෙය සැකසේ. කරන කෙනෙක් නම් නැත. එය සිතුවිලිත් ඇවිත් යයි. සතිය සති නිමිත්තෙහි නිරායාසයෙන් ගමන් ගනී. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. වරදක් අඩුපාඩුවක් ඇත්නම් මා ගැන අනුකම්පාවෙන් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි, සුවපත් වේවා. සාදු සාදු සාදු. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. මේකෙදිත් අර විදිහට පැහැදිලිව සඳහන් වෙනවා මේ ආනාපානෙ නැත්නම් මේ හුස්ම රැල්ලට හිත තිබ්බට පස්සේ ඒක සියුම් වෙලා අපිට මේ සාමාන්‍ය ජීවිතයේ දැනෙන්නේ නැති තරම් සියුම් නිතරම සිදුවෙන මුළු ඒ ආනාපාන කයේ නැත්නම් ඒ ආනාපාන නිමිත්තේ සියලුම දේවල් දැනෙන්න ගන්නවා. නැත්නම් මුළු කයෙන්ම හුස්ම ගන්නවා වගේ දැනෙන්න පුළුවන්. පිම්බෙනවා යකිලනවා නිකන් බැලුමක් පිම්බෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒක තුල සියුම් දේවල් වෙනස්කම් සියල්ල දැනෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ ඊට පස්සේ ඒ ටිකක් දැනීමත් එක්ක ඊට පස්සේ මේ කිව්වා වගේ අර වේදනා ශරීරේ කයේ තියෙන අර දුක්ඛ වේදනා ස්වභාවය හෝ සැප වේදනා ස්වභාවය හෝ තනින් තන නැති වෙන හැටි ටික පේන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකෙදී මෙන්න මේ ශීඝ්‍ර වේගය නැත්තම් මේ ඇති නැතිවීම ස්වභාවයත් එක්ක ඉදී අර ප්‍රපංච වලට යෑම නැවතීම හින්දා තමයි මේක අන්තිමට අර විඥාණයට බැස ගන්න දෙයක් නැහැ. මේක ඇති නැති වෙන දෙයක් විතරයි. නැත්තම් මේක කරන්නෙක් නැහැ. කිරෙන ස්වභාවයක් මට්ටමට හිත ඇදගෙන යනවා. මෙන්න මේක හිතට පුරුදු කරන්න තමයි මේකෙන් සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන්නේ. නැත්තම් අපි මේ ඝන සංඥාව නැත්තම් මමෙක් ඉන්නවයි කියලා වරද්දවා ගත්ත තේරුම් ගත්ත ස්වභාවය සක්කාය දිට්ඨිය ටික කැඩීගෙන යන්න මෙන්න මේකම නැවත සිදු කරන්න ඕනේ. ගොඩාක් වෙලාවට යෝගාවචරෙන්ද සිදු වෙනවා මෙන්න මේ ළඟා කරගත්ත ස්වභාවයටත් විඥානය බැස ගන්නවා. නැත්තම් මේ තියෙන ඒ විවේකයේ තියෙන සුඛයට ඒක මම ඇති කරගත්තේ මේ සුඛය වෙන එකක් මම ඇති කරගත්තේ මේ සුඛය කියලා දෙක වෙන් කරලා මේක ලබා ගන්න කොහොමද කියලා විඥාණය එතෙන්ටත් බැස ගන්න පුළුවන්. නැත්නම් එතෙන්ටත් හිතක් ඇති වෙන්න පුළුවන්. අන්නේ හිතක් දැනගෙන මේ විවේකයටත් තියෙන ඇලෙන ස්වභාවය
සහ ගැටෙන ස්වභාවය හොඳට බලාගෙන මේක දිගට දිගට ප්‍රැක්ටිස් කරන්න පුරුදු කරන්න තමන්ට තේරෙනවා මෙතන සතේ පුද්ගලයෙක් නැහැයි කියන එක හදවතටම කාවාදිනකම් නැත්තම් ඒ සංයෝජිත ධර්ම ප්‍රහාණය වෙනකම්ම මේක දිගට කරගෙන යන්න කියන එක තමයි මේ ප්‍රකාශයක් වශයෙන් මේක තියෙන්නේ. ඉතින් කියන්න වරදක් නැහැ. මේක දිගට කරගෙන යන්න කියන එක මේ වගේ දේවල් වාර්තා කරන්න අනික් යෝගාවචරයෙන්ටත් මේක හොඳ මඟ පෙන්වීමක් වෙනවා. යාළගේ තියෙන ප්‍රශ්න වලට උත්තර මේක හරහා ලැබෙනවා. ඉතින් මම ආරාධනා කරන කුසල ස්වාමීන් වහන්සේලාත් ඊළඟ ප්‍රශ්න යොමු කරමු කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවනි වාර්තාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කමඨහන් වාර්තාව. ආනාපාන සති භාවනාව කාලය පැය භාගයයි. මම පර්යංකයේදී හිඳ සෙමෙන් හුස්ම දෙස අවධානය යොමු කළෙමි. සියුම් ස්පර්ශයක් ලෙසින් හුස්ම ඉහළ පහළ යන ආකාරය වෙත සිහිය පැවැත්වීමි. මුල් විනාඩි කිහිපයේදී සිතවිලි નિરાයාසයෙන්ම එකකට එකක් පැමිණි විදී යන අයුරු දිස්විය. ක්‍රමෙන් සිතවිලි අඩු වී සිත සංසුන් විය. මම භාවනා කිරීමේදී ඉලාම් එකක් තබා ගන්නේ නැත. පැයකට පසුව નિરાයාසයෙන්ම භාවනාවෙන් අවදි වීම සිදුවේ. එසේ පැයක් පමණ ගත වී ඇති ලෙසින් භාවනාවෙන් අවදි වූයෙමි. නමුත් ගත වී තිබුණේ පැය භාගයකි. ඇතැම් විට විනාඩි 10ක පමණ සුළු කාලයක් පැයක් පමණ දැනී භාවනාවෙන් අවදි වෙමි. අවදි වූ පසු භාවනා කළ පර්යංකයේදී හුස්ම නොදැනී තිබූ බවද බාහිර ලෝකයේ සමග සම්බන්ධයක් නොවූ බවද වැටහුණි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් ඔය මේ ඒ විදිහට නැවත පුරුදු කරන කෙනෙක්. ඉතින් එහෙම පුරුදු කරනකොට ඔය වගේ අත්දැකීම් ලබන්න පුළුවන්. මහා වෙලාවක් ගියා වගේ යම්කිසි හැඟීමක් තියෙනවා. නමුත් නැගිටලා බැලුවාම අවදි වෙලා බැලුවාම විනාඩි 10යි පැය භාගයයි ඔය වගේ තමයි. ඉතින් අපි අර යම්කිසි පමණකට මේ වටපිටාවෙන් ඒ වගේම මේ කාලයෙන් යම් පමණකට දුරස් වීමක් ඔතන තියෙනවා. ඒ නිසා තමයි අපිට අර වෙලාව ගොඩාක් වෙලා ගියා වගේ හැඟීමක් දැනෙන්නේ. ඉතින් අර කාලය ඊළඟ දේශය කියන දෙකෙන් දුරස් වීමක් අත්දකින්නකොට ඔන්න ඔය වගේ අපිට කියන්න පුළුවන්. මොකද්ද හේතුව? අන වටපිටාවේ හුස්මක් දැනුනේත් නැහැ, මුකුත් දැනුන්නේ නැහැ. නමුත් ඉන්දියා කියලා කම්පනාවක් තියෙනවා. ඊළඟට ওই විදිහට කාලේ ගොඩක් ගෙවුනා වගේ අදහසක් තියෙනවා. නමුත් හැරිලා බැලුවාම, අවදි වෙලා බැලුවාම විනාඩි 5යි 10යි ගිහිලා තියෙන්නේ. සමහර විට පැය භාගයක් ගිහිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වැඩේ නැවත කිරීමක් තුලින් ඔක පිළිබඳ ඔන්න ඔය ලැබිලා තියෙන අවබෝධය. යම් කිසි ප්‍රමාණික අවබෝධයක් සහිතවනේ කතා කරන්නේ. මේක අපි කිව්වට නෙමෙයි, තමුන් අත්දැකලා තියෙනවා. ඒ අත්දැකීම තුලින් තමයි ඔය ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ අත්දැකීම තව වැඩි කරගන්න. තව ඒ දැනුම් සම්භාරේ එකතු කරගන්න. මොකද්ද කරන්න පුළුවන් වැඩි? මේක නැවත යෙදෙන්න ඕනේ. නැවත යෙදීම තුලින් මේක පිළිබඳ තමුන්ගේ අවධානයක්, තමුන්ගේ දැනීමක් තව වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හුදකලාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් අර දෙවි කෙනෙක් ඇවිල්ලා එක අවස්ථාවක යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් සමදි හාමුදුරුවෝ හරි කවුරු හරි සමදි හාමුදුරුවන්ට දෙයියන්ගෙන් හරි කරදරයිනේ. ඉතින් ඇවිල්ලා අහනවා මහාන ඔබ දන්නවද මේ බද්දේක රත්යාගේ උද්දේශය විභංගයක් දන්නවද කියලා අහනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මම නම් එහෙම එකක් දන්නේ නැහැ. ඔබ දන්නවද කියලා අහනවා. මේ දෙවියන් වහන්සේ කියනවා මොකද්ද මම දන්නෙත් නැහැ. දැන් මේ දන්නේ නැති එකක් තමයි අහලා තියෙන්නේ. මම දන්නෙත් නැහැ. හැබැයි මම අහලා තියෙනවා මෙන්න මේක මේ බද්දේක රත්යාගේ උද්දේශයත් විභංගයක් දැන ගැනීම මෙන්න මේ පැවිදි ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේ විදිහට මේ යෝගාවචර ජීවිතයකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඒක නිසා ඔබ ඒක ඉගෙන ගන්න කියලා මෙන්න මේ ස්වාමීන් වහන්සේට කියනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඊමසා බැලුවාම මොකද්ද මේ බද්දේක රත්යාගේ කතාව කියලා. මෙන්න මේ මොකද්ද කියන්නේ? කටුකුරුන් දෙහාමුදුරුව මේක අර්ථ දක්වන්නේ කොහොමද? උතුම් වූ හුදකලාවේ ඇලුණු කියන අදහස තමයි මෙන්න මේ බද්දේක රත්ත කියන වචනෙට උන්වහන්සේ ගෙන හැර දක්වන්නේ. මෙන්න මේ උතුම් වූ හුදකලාවක ඇලුණු භික්ෂුවකගේ විස්තරයක් විමසා සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මෙයා මේ අතීතේ අමතක කළා. අතීතය අතහැරලා. ඒ වගේම මෙන්න මේ අනාගතයේ පිළිබඳ සැලසුම් හැදිල්ලත්
නවත්තලා තියෙනවා. ඒ වෙනුවට මෙන්න මේ වර්තමාන මොහොතේ ඇතිවෙමින් නැතිවෙමින් යන දේවල් දිහා මෙන්න මේ වර්තමාන මොහොතේ වෙන පෙරලිය දිහා හොඳ අවධානයෙන් සිහියෙන් බලාගෙන ඉඳීමක් තමයි මේ තැනත්ත කරන්නේ. බලාගෙන ඉඳීමක් තමයි මේ තැනත්ත කරන්නේ. අන්න එහෙම කල්ගත කරන භික්ෂුව එන්නේ මේ විදියට කල්ගත කරන යෝගාවචරයා මම සඳහන් කරනවා මෙන්න මේ උතුම් වූ හුදකලාවේ ඇලුණු භික්ෂුවක් විදියට. එහෙම නැත්නම් උතුම් වූ හුදකලාවේ ඇලුණු යෝගාවචරයෙක් විදියට. ඉතින් ඔය වැඩේ තමයි නැවත නැවත කරන්න තියෙන්නේ. ඒ කරනකොට ටිකෙන් ටික අන්න අර අපි දන්න දේවල් වලින් නොදන්න දිහාවට අපිව ටිකෙන් ටික අරගෙන යනවා. දැන් අපි දන්න දේවල්නේ. දන්න දේවල් වල නිවන මෙච්චර කාලයකට හොයලා තියෙනවා. නමුත් හම්බ වෙලා නැහැ. එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වෙනුවට අන්න නොදන්න තැනක තමයි මේ සැනසීම සහනය තියෙන්නේ. ඉතින් ඒ දිශාවට ටිකෙන් ටික යන ගමනක් තමයි මේ ගමන. ඉතින් දන්න තැනින් පටන් අරන් මේ දන්න වටපිටාවෙන් පටන් අරන් මේ දන්න කාලෙන් පටන් අරන් ටිකෙන් ටික මොකද වෙන්නේ අන්න නොදන්න දිහාවකට. මෙන්න මේ කාලෙන් මේ දේශෙන් මිදිච්ච දිහාවකට අපි ටිකෙන් ටික අරගෙන යන එක තමයි මේ ගමන තියෙන්නේ. ඒකින්ද ඉතින් හොඳට නැවත මෙන්න මේ බද්දේ කරත්තයාගේ ඒ උතුම් හුදකලාව පිළිබඳ තව අවබෝධයක් ලබා ගන්න කියලා අපි කියමු. The next report actually came from Vinaya Dua. She also this time also presented with a nice painting. So sir, can I share the screen? Yeah, you can share the screen and show us the picture. Let me read the report. Mindful walking. I was walking back and forth mindfully. One time I saw my shadow on the floor. So I knew I was not mindful on my walking. My mind just came back to walking again. I also heard the sound of the TV. When I turned, one of my foot was sliding on the carpet. I also noticed my left foot go up higher than right while walking. That's the end of the report. Swaminathan. She's only 5 years old, right? Nadeep Yes, Mahathya? Swaminathan, sir. Are you sure about the age? Yeah, last time, I'm also just wondering, Swaminathan, sir. She might be older than Okay, anyway, now this daughter is practicing mindful walking. While walking, she is trying to be mindful. So she can experience various things. She can experience the bodily sensations, then the surrounding sights, then the sounds, then thoughts will come to your mind. All those things are there. But as long as you are mindful, they are not disturbing. So even your shadow is not disturbing if you can be mindful on it. If you are aware that you are looking something, you are looking at your shadow, then it is not disturbing. If you are aware that you are hearing the sound of the TV, then it is not disturbing. So when you are mindful, nothing can disturb you. In your report, you wrote in a sense that they were disturbing. But actually, if you practice mindfulness, if you practice it correctly, then TVs can't disturb you. The sights can't disturb you. And when you practice this more and more, the well-being will never leave you. Well-being or the happiness will never leave you. Buddha is saying that it is coming after you like your shadow. Your shadow is not disturbing you. Your shadow is not bothering you. It is coming, quietly coming after you. So if you practice mindfulness in this way, happiness will come after you like your shadow. It won't disturb you. It will be always there. It will be always there. So keep practicing this way. Keep practicing mindfulness, and happiness will never leave you. Happiness will stay with you forever like a shadow, like your own shadow. So that is our target. That is our goal. So some people, they just practice for few weeks, few days and think that it is not working. But actually you have to do more and more. Like a kid, you have to repeat it again and again with a happy mind, with gladness. You have to report. I was doing this
Satipasala about 2 days ago, and there was a kid who I think tried for like maximum 10 hours probably during 2 months' time. So he was saying that he felt that walking, mindful walking, he felt like he was walking on clouds. He was so happy, and he told that he felt it is like in heaven. He was walking on clouds and he was in heaven. He felt like that. Then at the end of the report, he mentioned that it was not actual, it was not real. He wasn't really walking on the clouds, he wasn't really in heaven, but he felt like that. Then my answer was that he was actually in heaven. Not only feeling, but he was actually in heaven. He was actually walking on clouds. It is a heavenly feeling. It is a heavenly walk that we are doing when we are mindful. And Buddha is saying, if you do practice mindfulness like this, if you do mindful sitting, if you do mindful walking, then your mindful sitting is a heavenly sit. Then your mindful walking is a heavenly walk. Because we are so happy. We feel happiness right next to us. It is always staying with us, never departing. So keep practicing, and happiness will never leave you like your shadow. chat section එකතු ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ ගැටලුවක් ඒක ඉදිරිපත් කිරීමට අවසරයි. මා සක්මනට එළඹ වට කිහිපයක් ඇවිද වම දකුණ ලෙස සතිමත් වෙමි. අනතුරුව මුල මැද අග ලෙස පය පොළවේ ගැටෙන ආකාරය දැනගතිමි. මෙසේ යන විට සිතුවිලි පැමිණ සිත පිට යයි. එම සිතුවිලි වල පැවැත්ම හා දිගු බව රඳා පවතින්නේ ඒවා සිත තුළ ඇති කරන සතුට දුක හෝ මමත්වය වැඩි කරන ස්වභාවය අනුව බව අද උදේ වැටහින. තවද එම සිතුවිලි වලට හෝ ඇති කරන වේදනාවට සතිමත් වන විටම එය නැතිව ගොස් පාදයට සිත යයි. පාර්ථව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට මේ ගලණයත් එක්ක ඉඳීමක් තමයි කරන්නේ. මේ ගලණයත් එක්ක ඉන්නකොට ඒක තුලින් අපිට යම්කිසි ශක්තියක්, යම්කිසි ආරක්ෂාවක් සැලසිලා එනවා. ඉතින් ආරක්ෂාව අපිට හැමදාම යහපත පිණිස, තමුන්ට පිහිට පිණිස පිහිටන ආරක්ෂාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගලණයත් එක්ක ඉන්නකොට සිටිවිලි කියන්නේත් මේ ගලණෙම කොටසක්. මේ වර්තමාන මොහොතේම කොටසක්. ඊළඟ මේ වටපිටාවේ ශබ්ද කියන්නේත් මේ වර්තමාන මොහොතේම කොටසක්. ඉතින් අපි මුලින් යම්කිසි දිරිගැන්වීමක්, යම්කිසි උනන්දුවක් කරනවා. මොකක් සඳහාද? අන්න අර සක්මනට ඒ පායට දැනෙන දැනීම් පිළිබඳ අවධානයක්, සිහියක් පිටවන්න. අනිත් ඒවා ඊටපස්සේ එච්චර යන්න දෙන්න එපා වගේ අදහසක් අපි දෙනවා. නමුත් ටිකක් මේ විදියට නැවත නැවත හුරු කරගත්තට පස්සේ මෙන්න මේ හිතවිලි ආවත්, ශබ්ද ආවත්, වටපිටාවේ දේවල් පෙවුනත් මේ සතිය කැඩෙන්නේ නැහැ කියන එක පොඩ්ඩක් අඳුන ගන්න ඕනේ. ඉතින් ඕක මම කියන්නේ අර සිත පිටයයි කියලා වාක්‍යයක් මං හිතන්නේ තියුණා නේද අදීප් මහත්තයා? එහෙම කතාවක් තියුණා නේද? සිතවිලි වලට සිත පිටයයි කියන. එහෙමයි ස්වාමීනි. සිතවිලි පැමිණ සිත පිටට. ඔය තමයි පිටයයි කියන කතාවෙන් තමයි පොඩ්ඩක් ඔය ආස්පෙක්ට් එක ගිහිල්ලා තියෙන. ඒකින්ද ඔය පිටයයි කියන එක කපලා දාලා බලන්න. සිතවිල්ලට ගියාම සිතවිලි ඉන්න බව දන්නවද? එතකොට ඒක සිහිය නෙමෙයිද? ඊළඟ සිතුවිල්ලෙන් මිදිලා නැවතත් අපි හිතමු පාදයට නැත්තම් මේ කයට පැමිණියා කියලා. එතකොට ඒ පැමිණීම සිහිය නෙමෙයිද කියලා අන්න අර විදිහට පරීක්ෂා කරලා බලන්න. ඉතින් කයේ තියෙනකන් සිහිය පිටතට ගියාම පිට ගියා වැරදුනා කියලා කිව්වොත් එතන පොඩි පැටලවිල්ලක් තියෙනවා. ඒකින්ද අන්න අර සිතුවිලි වලට ගියාත් ඒක දැනගන්න පුළුවන් නම් ඒ සිහිය පිටව ගත්තා වෙනවා. ඊළඟට අපි හිතමු තමුන්ගේ කයට ආවත් ඒක දැනගන්න පුළුවන් නම් සිහිය පිට ගත්තා වෙනවා. අනේ විදිහට මේක විවිධ ආකාරයෙන් පුරුදු කරන්න ඕනේ. විවිධ ආකාරයෙන් මේක පැහැදිලි කරගන්න ඕනේ. ඒ පැහැදිලි කර ගැනීම ඉතින් මුලින් ටිකක් අර කයට දාලා, කකුලට දාලා තමයි අපි වැඩේ අල්ලගන්නේ. නමුත් ටිකක් පත් වෙලාවට පස්සේ ඒ ගින්න අවුල ගත්තට පස්සේ ඕන දෙයක් පත් වෙලා යනවා. අර පොඩි දාරම පුළුන් වගේ කෑලිම හොයලා දාන්න ඕනේ නැහැ. මහා කොට හිටන් පත් වෙලා යනවා. මොකද අන්න ගින්න ඇවිලිලා.
ඉන්න අවුලගෙන ඉවරයි අපි. අන්නේ ඇවිල ගැනීම සඳහා එහෙම කරාට මොකද? ඔන්න පිට ගියනවා කියන ඔය වාර්තාවේ තියෙන අවස්ථාවේදී හොඳ සිහියෙන් අවධානයෙන් බලා ඉඳියොත් එහෙම පිට යාමක් වෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවට මුහුණ දීලාම බලන්න ඕනි ඉතින්. ඒකෙන් මග ඇරලා හරියන්නේ නැහැ. ඒක මුහුණ දීලා බලනකොට තේරෙනවා මේ කොහේ ගියත් මේ සිහිය පිහිටවගෙන ඉන්න පුළුවන්. ඒ ගලණයත් එක්ක ඉන්න පුළුවන්. ඒ ගලණය අපි අත දාන්න නැතුව ඉඳියොත් එනේ ස්වභාවික ගලණයත් එක්ක ඉඳලා අපිට කාලය ගෙවන්න පුළුවන් කියලා අත්දකින්න පුළුවන්. ඉතින් එන්නේ වෙනස අපි තුල ඇති කරගත යුතුයි. ඔන්න ඕක තමයි නියමම සරණ. නියමම පිහිට. නියමම ආරක්ෂක භූමිය වෙන්නේ ඕක තමයි. මොකද්ද? මෙන්න මේ කොහේ ගියත් මට සිහිය පිහිටව ගන්න පුළුවන් නම් ඒ සිහිය දන්නවා නම් ඒක තමයි නියම ආරක්ෂිත භූමිය වෙන්නේ. දැන් අපි හිතමු යම්කිසි අවස්ථාවක යම්කිසි කරදරයක් බාධකයක් ආපු වෙලාවක මේ කායක ලොකු වේදනාවක් තුවාලයක් ඇති වෙච්ච වෙලාවක හිත විසිච්ච වෙලාවක ওই කයේ තියන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණ වෙලාවේදී අපි කියමුකෝ. මරණ වෙලාවේදී දැන් මේ ටික ඔක්කොම අල්ල බදාගෙන තියෙන ඔක්කොම මතක් වෙනවනේ. ඒතකොට හුස්ම බලන්න වෙන එකක් නැහැ ගොඩක් වෙලාවට. නමුත් අන සිහිය පිහිට ගන්න බැරි කමක් නැහැ. මම මෙහෙම මහා අරගලයක යෙදිලා ඉන්නවා. මේ විදිහට මට නොයෙකුත් හිතවිලි හිතට ගලාගෙන එනවා. මගේ හිත මිත්‍රාදීන් දැන් මේ පවුලේ කට්ටිය මතක් වෙනවා. ඒ අතරෙත් අන්න මේ ගලණය දිහා සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන්ද කිව්වොත් අන්න ඒක තමයි නියමම ආරක්ෂිත භූමිය වෙන්නේ. නියමම සරණ වෙන්නේ. දැන් මම පහුගිය දවසක නිකන් ගියා නෙවෙයි යවුණා මොකද්ද? රුවන්වැලි සෑය ඉස්සරහට. ඉතින් එතනට ගිහිල්ලා ඉතින් අර ගියපු ස්වාමීන් වහන්සේලා පිරිසට අනිත් පිරිසට කැමැත්තක් තියුණා ආසාවක් තියුණා. අන්න අර ඒ චෛත්‍ය ඉදිරියේ යම්කිසි පරයන්කයක් කරන්න. ඉතින් ගිහිල්ලා මමත් වාඩි වෙලා හැබැයි මගේ නම් භාවනාව තියුණේ. මොකද මම බලාගෙන ඉඳියා මේක වටේ කැරගෙන කට්ටිය දිහා. මේක වටේ මේ ගමනේ දෙන කට්ටිය දිහා. ඉතින් බැලුවාම පේනවා අමුතු පිළිසරණවල් බලාගෙන මේ බාහිර ලෝකේ සරණක් හොයාගෙන යන ගමනක්. සමහර කෙනෙක් ඉන්නවා ඉතින් මොකක් හරි යාතිකාවක් කියමින් කල් ගත කරනවා. තව කෙනෙක් යම්කිසි එතන පොඩි අට්ටාලයක් අටවගෙන ඒ අට්ටාලේ උඩ මොනවා හරි ටිකක් තියාගෙන තව පිරිසකුත් එකතු කරගෙන ඔන්න තව විදිහේ ජොබ් එකක් තව විදිහේ වැඩක් කරනවා. තව කට්ටිය ටිකක් ඉතින් අර අසනීප වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් වයසක කෙනෙක් බොහොම අමාරුවෙන් රෝද පුටුවකට නගගෙන ඇවිල්ලා රෝද පුටු 10ක් විතර ඉතින් අර චෛත්‍ය වටේ කරකෝ ඉන්නවා. ඉතින් එහෙම හොඳයි. ඉතින් මොකක් හරි යම්කිසි සරණක් යම්කිසි සහනයක් හිතට ළඟා කරගන්න පුළුවන්. නමුත් නියමම පිළිසරණ නම් නෙමෙයි. නියමම සරණ නම් නෙමෙයි. ඉතින් ඔය කැරකෙන කට්ටිය ගොඩ දෙනේ බොහෝසේ ප්‍රමාදයට ලක්ුණු කට්ටිය. බොහෝසේ ප්‍රමාදයට ලක් වෙලා බලනවා අන්තිම මොහොතේ අරක වටේ කැරකීම තුලින් යම්කිසි සහනයක් යම්කිසි ආරක්ෂාවක් යම්කිසි ආරක්ෂිත භූමියක් හදාගන්න පුළුවන්ද කියලා. නමුත් ඉතින් අමාරුයි. ඉතින් එහෙමනම් අමාරුයි එහෙම කරගන්න. ඒ වෙනුවට අන්න තමුන්ට පුළුවන් නම් මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් ටිකෙන් ටික වඩන්න. අර කුඩු ගහලා සැනසීමක් හොයන වෙනුවට මෙන්න මේ ජීවිතේ නිවැරදි දිශාවට හදා ගැනීම තුලින් යම්කිසි නිවැරදි ප්‍රතිපදාවක් වැඩිම තුලින් නිවැරදි සීලයක් රැකීම තුලින් තමුන්ට සැනසීමක් හදා ගන්න ඕනේ. එහෙම නැතුව ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මැජික් කියලා දීලා නැහැ. ඒ වෙනුවට කියන්නේ මොකද්ද? තමුන්ගේ උත්සාහය. වෙන කාටවත් කරන්න බෑ. වෙන කෙනෙක්ට කරන්න බෑ. වෙන කෙනෙක්ට සපයලා දෙන්න බෑ. හරි එක තැනක තියෙනවා මොකද්ද මේ අනෙකෙකු විසින් කරලා දෙන්න බැරි වැඩක් මම කරගත්තා කියලා. අනෙකෙකු විසින් පෙන්වන්න බැරි සරණක් මම හොයාගත්තා කියලා. මොකද්ද? වෙන කෙනෙක් විසින් කරලා දෙන්න බැරි වැඩ තමුන් විසින් කරගත්තා. ඒ උරුවෙල කාශ්‍යප ඒ යම්කිසි කෙනෙක් විදිහට ඉඳලා ඒ වැරදි ප්‍රතිපදාවකට ඇදින් ඉඳලා අන්න බුදුන් සරණ ගිහිලා තමුන්ගේ ඒ අරහත්ත්වය ප්‍රකාශ කරන ක්‍රමේ තමුන්ගේ ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ක්‍රමේ මොකද්ද කියන්නේ? මෙන්න මේ අනඤ්‍යතා භාවි මනඤ්ඤනේය. අනෙකෙකු විසින් පැමිණිවේ නොහැකි. අනෙකෙකු විසින් මට කළා දිය නොහැකි සරණක් පිහිටක් නිවනක් මම හොයාගත්තා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියනවා. අන්න ඒ නිවන තමයි අපි මේ හොයාගන්න කියන්නේ. නියම සරණ තමයි හොයාගන්න කියන්නේ. ඉතින් අර කුඩු තියනවා. කුඩු ගහලා ඉතින් පොඩි ටික වෙලාවක් ඉතින් ජොලියකුත් තියනවා. නමුත් පහවදා උදේට නැවතත් අර පරණ ප්‍රශ්නේ මතුවලා එනවා. කලින්ට වැඩිය උග්‍ර වෙලා එනවා. ඉතින් ඒකින්ද එන්නේ විදිහේ සනික විසඳුම් වලට යන්නේ නැතුව ස්ථිරසාර විසඳුමක් හොයාගන්න ආකාරයෙන් තමයි ඔය ප්‍රතිපදාව වඩන්නේ. ඉතින් එවැනි ප්‍රතිපදාව දිගට වඩන්න කියලා අපි කියමු. වෙනහස
ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට මම ආරාධනා කරන්නද වාර්ෂික ප්‍රශ්න තිබෙනවා නම් ආරාධනා ඉවත් කරමු කරන්න කරමු කියලා. මොකක් හරි කියනක ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනම්. එහෙමයි සර්. සම්බන්ධ වෙලා සිටින අයගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ ගැටලුවක් තියෙනවා නම් දැන් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. raise hand option එක ක්ලික් කරලා දැනුවත් කරන්න ඊපසු කතා කරන්න පුළුවන්. චින්තක අන්මියුට් කරලා ගැටලුව ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබෙනවා. අන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ටිකේ ප්‍රශ්න ඉදිරිපත් කළ කෙනාමයි ස්වාමීන් වහන්සේ. මට තව එතන තියෙන අත්දැකීමක් මේ දැන් අපි ඉරියව් මාරු වෙනකොට සතිමත් වෙන්න උත්සාහ කරනවානේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම සිතුවිලි මාරු වෙනකොටත් වේදනා මාරු වෙනකොටත් එහෙම සතිමත් වෙන්න උත්සාහ කරන්න ඕනද? එහෙම නැත්නම් අපි ඉරියව්වෙන් වේදනාවට ඒකෙන් සිතුවිල්ලට එහෙම වෙනම වේදනා වෙනමයි ඉරියව් වෙනමයි සිතුවිලි වෙනමයි එහෙම යන්න ඕනද? නැත්නම් එනේන විදියට කයට ඊළඟට වේදනාවට ඊළඟට සිතුවිල්ලක් ආවොත් ඒකට ආපහු කයට ඒ වගේ එනේන මතුවෙන එකට සතිමත් වෙන්න උත්සාහ කරන්න ඕනද කියලා දැනගන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි එතකොට අර ඕක ওই කතාව අපිට කිව්ව හැකි සාමාන්‍ය මේ සීනි ද්‍රාවණයක් හදනකොට නැත්තම් පැණි ද්‍රාවණයක් හදනකොට මුලින් මේක බින්දු බින්දු තමයි වැටෙන්නේ නේද? බින්දු බින්දු වැටෙන්නේ. බින්දු බින්දු තමයි ඒකේ පැවැත්ම. නමුත් මේක උකු වෙන්න මොකද වෙන්නේ? අන්න අර එක දිගට නොකැඩෙන ප්‍රවාහයක් බවට පත් වෙනවා මේක. ඒ විදිහේ වෙනසක් මේ ද්‍රාවණය තුල වෙනවා. ඉතින් සිහියත් මුලින් පටන් ගන්නකොට ආයාසයෙන් ඔන්න දැන් මං හිටන් ඉන්නවා. ඔන්න දැන් මං වාඩි වෙලා ඉන්නවා. ඔන්න දැන් මං ඇවිදිනවා කියලා. ඒ එක එකකට බොහොම බිඳුව වගේ තමයි මේක වැටෙන්නේ. අර විදිහට එක දිගට පැවැත්මක් එක දිගට තියෙන ධාරාවක් අපිට දක්නට නැහැ. නමුත් මේක ටිකෙන් ටික පුරුදු කරනකොට ඔය ඔක්කොම එක දිගට යන ගලණයක් එක දිගට නොකැඩී පවතින සිහියක් බවට පරිවර්තනය වෙනවා. ඒතකොට අර වෙන්වෙන්ව කඩලා බලන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. අර ගලණයක ඉන්න පුළුවන් නම් අපිට එන්නේ තමයි නොකැඩුණු සති ධාරාව. නොකැඩුණු සිහිය තමයි එතන තියෙන්නේ. ඉතින් අර මුලින් කෙනෙක් අර බිඳුවක් දෙකක් විදිහට වෙනම කැඩි වැටෙන දෙයක් විදිහට අත්දකින්න සිහිය කාලෙත් එක්ක අර නොකැඩෙන ස්වභාවයක් එක දිගට පවතින ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ගලණයක ඉන්නවා නම් දැන් අපි හිතමු අපි වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉඳලා නැගිටිනවා. ඒ නැගිටිනකොට ඒ වාඩි වෙලා ඉඳලා නැගිටිනවා කියන හැඟීමත් එක්ක ඉන්න පුළුවන් නම් එතනින් එහාට දැන් ඔන්න මම කකුලක් ඉස්සුවා. දැන් ඉතින් ඔන්න බඩ ඉස්සුවා කියලා එහෙම වෙනම වෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට නොයෙකුත් දැනීම් ඇති වෙවි යනවා. එතකොට ඒක එකින් එක මේක සැපයි මේක දුකයි කියලා වෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අර ගලණයත් එක්ක ඉන්නවනම්. ඉතින් අර මුලින් වෙන් කරන්නේ මොකද්ද? අර මේක ද්‍රාවණය තාම උකු නැති නිසා. ද්‍රාවණය තාම මේ පැණි බවට පත් වෙන්න තව කල් තියෙන නිසා මුලින් බිඳුව වැටෙන්නේ. නමුත් ටිකෙන් ටික මේක තේරෙනවා නොකැඩුණු දිය ධාරාවක් විදිහට මේක එක දිගට ඇදී ගලාගෙන යන ගතියක් අපිට අත්දකින්න පුළුවන්. එන්නේ පරිවර්තනය අපේ ජීවිතවල ඇති කරගත යුතුයි. දැන් අපි හිතමු දැන් පාරක ඇවිදගෙන යනවා. පාරක ඇවිදගෙන යනකොට දැන් අපි හිතමු වාහන තියෙනවා. ඊට පස්සේ මිනිස්සු ගමන් කරනවා, බල්ලෝ ගමන් කරනවා. ඔය ටික ඔක්කොම අතරනේ අපි ඇවිදගෙන යන්නේ. ඉතින් යනකොට දැන් හරියටම පයේම සිහිය තියාගෙන යන්න ගියොත් ඒක එච්චර ආරක්ෂිත වෙන්නේ නැහැ මට හිතෙන විදිහට. මොකද වටපිටාවේ ක්‍රියාවලියක් යනවා. අපි වෙන් වෙච්ච තැනක නෙමෙයි ඉන්නේ. එතකොට අර එහෙන් මොකක් හරි අනතුරක් ආබාධයක් ආවොත් ඒක තමුන්ගේ අවධානයේ නැති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක නිසා අන්න අර ගලණයත් එක්ක ඉන්නවා. මොකද්ද මම නිකන් මේ රූකඩයක් වගේ මේ පාරක ඇවිදගෙන යනවා. එතකොට මේකේ රූප, ශබ්ද, සිතුවිලි, නොයෙකුත් මේවත් ඇඟට දැනෙන දැනීම්, ගඳ සුවඳ, රස ඔය ඔක්කොම තියෙන්න පුළුවන්. ඒ ගලණයත් එක්ක ඉන්නවා. එතකොට සම්පූර්ණයෙන් පූර්ණ වශයෙන් අන්න අර ඇවිදිනවා කියන හැඟීමත් එක්ක තමයි අපි ඉන්නේ. එතකොට වටපිටාවේ යාන වාහන යනවා පේනවනම් යටපිටාවේ කෙනෙක්ට අපේ අවධානය ගලාගෙන යනවනම් ලස්සන කෙනෙක් දැක්කා කියලා එයා පිළිබඳ යම්කිසි හැඟීමක් ඇති වෙනවනම් ඒ සියලු දේම මොන ඔය ගලණේ කොටස්.
ගලනේ කොටස්. ඉතින් සිහිය පිටව ගැනීමක් තමයි කරන්නේ පිළිබඳ. මේ විදිහේ මම රූකඩයක් වගේ ඇවිදගෙන යනවා. නොයෙකුත් දේවල් මගේ අවධානය ඉල්ලනවා. ඒ අතරේ මම මෙන්න මේ ඇවිදීම පවත්නවා කියන හැඟීමත් එක්ක ඉන්නවා. එතකොට අපි පූර්ණ අවදියක් තියෙනවා අපිට. මේ වටපිටාව යන ඔය ඔක්කොම අපි දන්නවා. අපි අවධානයට අහු වෙනවා. ප්‍රතික්‍රියා නොකරට මොකද? නිකන් ඇහුන්නේ නැහැ වගේ, දැක්කේ නැහැ වගේ ඉඳියට මොකද? හැමදේම දකිනවා. හැමදේම ඇහෙනවා. එන්නේ ඒ වගේ අවදිභාවයක් තමයි අපි අවසානයේ පුරුදු කරගන්න ඕනි. ඉතින් අර මුලින් අර එහෙම පටන් ගත්තට පසුව අවසන් වෙන්නේ අන්න අර විදිහේ අවදිභාවයකින්. ඉතින් අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මට නාම නම් මතක නැහැ මේ ඔය ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අග්‍රතනතුරක් ලැබුව ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ කනට සියලු දේ ඇහෙනවා. ඇහැට සියලු දේ පේනවා. මේ යෝගාවචරය මේවා මේ සියල්ලම අත්හරින්නේ නැහැ නුවණැතියා. හොඳට අවධානයෙන් බලාගෙන ඉන්නවා. අවශ්‍ය දෙයට ප්‍රතික්‍රියා කරනවා. අනේ විදිහේ අදහසක් ලබා දෙනවා. මොකද්ද කියන්නේ? අර සියලු ශබ්ද ඇහෙනවා. සියලු රූප පෙනෙනවා. මේවා අත්හැරලත් නැහැ. මේවා දැන අවධානයකින් ඉන්නේ. හැබැයි අවශ්‍ය වෙලාවේදී ප්‍රතික්‍රියාත් කරන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ අපිට. බනින්න ඕන නම් හොඳට බනින්න පුළුවන්. වෙන්ද බයින විදියට නේ හොඳටම බයින්න පුළුවන්. මොකද්ද හේතුව? අන්න හොඳ අවධානයකින් හොඳ දැනීමකින් තමයි කල් ගත කරන්නේ. ඉතින් ඒ විදිහට ප්‍රතිපදාව ටිකෙන් ටික වඩා ගන්න කියලා උත්සාහයක් දරන්න. වෙන අත් එසවිලා නැහැ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න අවසරයිද? ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේදී කිව්වා අපේ කය නැති වෙලා යන වෙලාවදී දැනෙන සිහුම් බවට ආස වෙලා විඥානයක් ඇති කරගන්න පුළුවන් හෝ සිතක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒක අර මට තේරුණා ස්වාමීන් වහන්සේ අර ඒ පරියන් ගොඩක් වෙලාට පරියන්කදී සක්මනේදී ඔය ඇඟ නැති වෙලා නිකන් ලිහිලා ගියා වගේ අවස්ථාවක් දැනෙන. ඒකට පොඩි ආසාවක් දැනෙනවා. පස්සේ ස්වාමීන් වහන්සේ ඒක අර නැති වෙනකොට ඒකදී අර ගැටීමක් වගේ තියෙනවා. අර ශරීරේ රළු බව ආපහු දැනෙන්න ගන්නකොට. දැන් මුල් දවස්වල ඒක තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පස්සේ අර මනාපමනාප විදිහට බලන්න ගියාම ඒක දැන් හොඳට තේරෙනවා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ තව අවස්ථාවක් එනවා. දැන් ඔය එපා වීම කියන දේ විරාගය කියන දේ දැන් අපි මම හිතාගෙන හිටියේ ආස දෙයකට අර දැනිලා අර ඒ ඇති වෙන සිත අවසානයේදී විරාගයෙන් හෝ නිබ්බිදාවක් කියන තත්වයකින් දකිනවා. නමුත් මේ අර තරහක් ආවම ස්වාමීන් වහන්සේ ඒ විදිහට එන්නේ මොකද කියලා මට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ ඒ වමන යන ගතිය වගේ ආපහු මං හිතාගෙන සමනේ ආසාවක් දැනෙන දෙයකට විතරයි හැමෙන්න ඕන. නමුත් අර තරහසිතක් ආවමත් අර විදිහටම වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න මේ අවස්ථා දෙක ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. හොඳයි. එතකොට දැන් ඔය අපි මේක කරගෙන යනකොට අර විදිහට කය සියුම් වෙනවා, කය සැහැල්ලු වෙනවා. ඒ වගේ අත්දැකීම් තියෙනවා අපිට. ඉතින් අර මේ විරාගය පිළිබඳ යම් කිසි ප්‍රකාශයක් කරා. ඉතින් මේ සියල්ලෙන්ම යම් කිසි විදිහක දුරස් වීමක් තමයි තියෙන්නේ. සියල්ලෙන්ම ඈත්වීමක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට එක දෙයක් වෙන් කළා ඈත්වීමක් වෙනුවට අන්න අර යම් කිසි විදිහක මෙන්න මේ තියෙන අරමුණු සියල්ලෙන් යම් පමණකට දුරස් වීමක්, යම් පමණකට තමන්ගේ හිත මෑත් කර ගැනීමක් තමයි තියෙන්නේ. ඉතින් අපි මෙහෙම හිතමු. අපි දැන් ඔන්න රූපවාහිනියක් දකිනවා. ඒ රූපවාහිනිය එක ජවනිකා යනවනේ. රූපවාහිනිය එක ජවනිකා යනවා. අපිට වෙලාවකට පේනවා යුද්ධ කතා යනවා. යුද්ධ කතා බලන්න අපි බොහොම උනන්දුවෙන් එකතු වෙනවා. ඊළඟට තව වෙන කතා යනවා. සතුටු කතා යනවා, දුක කතා යනවා. ඔහොම නොයෙකුත් නාට්‍ය මේ රූපවාහිනී රඟ දක්වනවා. නමුත් අපි ගොඩක් වෙලාවට මෙන්න මේ නාට්‍යයට අල්ලගෙන අපි කිව්වොත් මේක මේ රූපවාහිනිය බොහොම සතුටු හිතෙන රූපවාහිනියක්. එහෙම නැත්නම් මේක බොහොම දුක් හිතෙන රූපවාහිනියක් කියලා කිව්වොත් ඒක නිවැරදිද කියලා ගැටලුවක් මතුවෙනවා. ඇත්තටම මේ ටීවී එක කියන්නේ මේක අපිට විදහා දක්වන දේ පමණයි. විදහා දක්වන දේ පමණයි. ඒකේ මොන නාට්‍ය ගියත් ඒකේ අර ඇති වෙන ප්‍රතිබිම්බයක් පමණයි. ඉතින් මේ හිත තුලත් අපි නොයෙකුත් දේවල් ඇති වුණාට මොකද? නොයෙකුත් දේවල් ඉස්මතු වුණාට මොකද? අපි හිතනවා මෙන්න මේක තමයි මම. අර ටීවී එකට අර සතුටු හිතෙන ටීවී එකක් කියලා කිව්වා වගේ.
දුක හිතෙන ටීවී එකක් කියලා කිව්වා වගේ. නමුත් මේ ප්‍රතිපදාව ටිකෙන් ටික වඩනකොට මේක නැවත නැවත හුරු කරනකොට මෙන්න මේ තැනත්තා මම කියන මේ මගේ ස්වභාවය තමයි මෙන්න මේ ටීවී එකේ ස්වභාවය. එහෙම නැතු ඒක යන නාට්‍ය නෙමෙයි. ඒක යන ජවනිකා නෙමෙයි. එනකොට මෙන්න මේ මගේ හිතේ ස්වභාවය නියම ස්වභාවය තමයි මෙන්න මේ ටීවී එකේ ස්වභාවය. ඒ ටීවී එකේ මොකද්ද තියෙන හැකියාව? යම් කිසි දෙයක් පිළිඹු කරන්න හැකියාවක් තියෙනවා. යම් කිසි දෙයක් ඒ තිරයට වටන්න හැකියාවක් තියෙනවා. නමුත් අන්නේ හැකියාව තියෙන උපකරණය තමයි අපි කියන්නේ ටීවී එක කියලා. ඒ වගේ අපේ හිතෙත් යම් කිසි හැකියාවක් තියෙනවා. මොකද්ද මේ එන අරමුණු අපිට මේකේ පිළිඹු කරනවා. වෙලාවකට දුක, වෙලාවකට සතුට කියලා. අපි හිතනවා මේ අරමුණු තමයි මම කියලා. මට දුක හිතුණා, මට සතුට හිතුණා කියලා තමයි අදහස තියෙන්නේ. නමුත් ටිකෙන් ටික මේ ප්‍රතිපදාව වඩනකොට මේ තැනත්තා අන්න අර ටීවී එකේ නිවැරදි ස්වභාවය තේරුම් ගත්තා වගේ මගේ නිවැරදි ස්වභාවය, මගේ හිතේ නිවැරදි ස්වභාවය මොකද්ද? මෙන්න මේ පිළිඹු කිරීමක්. මෙන්න මේ නොයෙකුත් දේ අරන් ඒවැ විදහා දැක්වීමක් තමයි මෙන්න මේකේ තියෙන නියම ස්වභාවය. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ ඇත්තටම අර තිරයකට මොනවා හරි දර්ශනය කරන්න පුළුවන්, ඒ පිළිඹුවක් ඇති කරන්න පුළුවන්, රිෆ්ලෙක්ට් කරන්න පුළුවන් හැකියාව පමණයි අපිට ඉතුරු වෙන්නේ. ඒ හැකියාව තමයි නියමම අපේ ස්වභාවය. ඒ හැකියාව තනිකර යම්කිසි සතුට දනවන, යම්කිසි පැහැදිලි ප්‍රභාෂ්වර ගතියකින් තමයි හැම වෙලෙම පිහිටන්නේ. නමුත් අර අපි අන්න අර ඒකේ දක්වන ප්‍රතිබිම්බයක් මම කියලා අල්ලගත්ත ගමන් අර ටික වැහිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහණෙනි මේ හිත හැම වෙලෙම ප්‍රභාෂ්වරයි. මේ හිතේ නියම ස්වરૂපය තමයි ඒක. නමුත් අන්න අර ආගන්තුක උපක්ලේශ වලින් මේක වැහිලා ගිහිල්ලා තියෙනවා. අන්න අර පිළිඹු වෙන දේවල් වලින් මේක වැහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අද සතිමත් බව වඩන්න අපි තේරුම් ගන්න දේ තමයි මොකද්ද? මෙන්න මේ පිළිඹු වෙන දේවල් මාව නිරූපණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ පිළිඹු වෙන්න තියෙන හැකියාව තමයි මාව නිරූපණය වෙන්නේ. මෙන්න මේ යම් කිසි විදිහක අවධානයට හසු වෙන්න තියෙන හැකියාව තමයි මට මාව නිරූපණය වෙන්නේ. වෙනස් විදිහක කියනවා නම් සතිය තමයි ඉතුරු වෙන්නේ අපිට අන්තිමට. අනිත් දේවල් සියල්ලම නැති වෙලා ගියත් අන්න මගේ යම් කිසි අවදි භාවයක්, සිහියක් පවතිනවා. ඒ සිහියට නොයෙකුත් දේවල් හසු වෙනවා. අපි හසු වෙන දේවල් මම කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම අන්න අර අවදි භාවය තමයි අපේ නියමම ස්වરૂපය. ඉතින් ওই විදිහට නැවත පුරුදු කිරීම තුළින් අර තිරය හරහා යන දේවල් වෙනුවට තිරය තමයි නියම ස්වභාවය කියන එක අඳුර ගන්න පුළුවන් වෙයි. එහෙම කරලා බලමු ඉතින් නේද? එහෙමයි සර්. බොහොමත් පිං. සහභාගී වෙලා ඉන්න අය තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන අවස්ථාව තියෙනවා සුළු වෙලාවක්. නැත්නම් අපි ඉවර කරමු නේද? එහෙමයි සර්. කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. මම එහෙමනම් පත්ම මහත්මියගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන සමාප්ත කිරීම සඳහා ඉදිරි කටයුතු කරගෙන යාමට. සෝයින්වන්සිට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපේ පුණ්‍යානුමෝදනාව සඳහා මම නාමන්ත තන්තිරගේ මහතාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පුණ්‍යානුමෝදනාවට අවසරයි. හොඳයි. අද දිනේ ආධුනික භාවනා යෝගින්ගේ මේ වැඩසටහනට නිස්සරණ වනින් සහභාගී වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපගේ පාද අභිවන්දනා පූර්වක නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහනට අනුමැතිය දීමෙන් අනුග්‍රහය දැක්වූ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ වැඩසටහන මෙහෙයවමින් ධම්ම දේශනා පැවැත්වීමෙන්ද කමඨහන් පිරිසිදු කිරීම මාර්ගයෙන් අප සැමගේ සතිමත් වීමේ ක්‍රියාපටිපාටියට අනුග්‍රහය දැක්වූ ඔබ වහන්සේලා දෙනමටත් නිස්සරණ වනේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මියෝ කුසල ධර්මියෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, විශේෂ පුණ්‍යානුමෝදනාවකුත් නියමිතව තිබෙනවා. මේ වැඩසටහන ආරම්භ කළ කාලේ ඉඳලා මේ වැඩසටහනට උපකාර කරමින් අනුග්‍රහ දැක්වූ ලිලංගා බාලචන්ද්‍ර මහත්මියගේ වැඩිමහල් සොහොයුරා වූ තිලක් බාලචන්ද්‍ර මහත්මයා මෙල්බර්න් නුවරදී සිදු කළ ශල්‍ය කර්මයකදී අභාව ප්‍රාප්ත වූ බව සංවේගයෙන් ප්‍රකාශ කරන්නට තිබෙනවා. ඒ නිසාවෙන් අද දිනේ ස්වාමීන් වහන්සේලාත් අප සැම විසින්ද රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය සම්භාරයත් කුසල් සම්භාරයත්
මේ වැඩසටහන ආරම්භයේ පටන් මේ දක්වා අප සම විසිනුත් ස්වාමීන් වහන්සේලා විසිනුත් රැස් කර ගන්නට යෙදුනා වූ ඒ සියලු කුසල් සම්භාරයත් පරලෝ සැපත් ඒ මහත්මානන්ට අනුමෝදන් වේවා. අප්‍රමාදීවම නිවන් අවබෝධ වීමට සසර දුක් නිම කිරීමට මේ සියලු කුසල් ධර්මියෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මෙම වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වාගෙන ඒමටත් විහිස වූ මහන්සියෙන් දායක වූ අපකැප වූ සියලු උපාසක උපාසිකා පිරිසටත් බණ දහම් අසා සතුටු වූද කමඨහන් පිරිසිදු කරගත්තා වූද සියලු උපාසක උපාසිකා පිරිසටද මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වේවා. නිවන් අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ ධම් දේශනා කමඨහන් පිරිසිදු කිරීම ආදී පුණ්‍ය සම්භාරයෙන් සියලුම පින් කැමති පෙනෙන නොපෙනෙන පිරිස් වෙතද අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්